ආයිබෝන් දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍ය ටර්නින් පොයින්ට් අදත් ආරම්භ කරන්නට සූදානම්. අද වැඩසටහන ආරම්භ කරන මොහොතේදීත් මේ මොහොතේදීත් රටේ පවතින තත්ත්වය පිළිබඳව අය අමුතුවෙන් පැහැදිලි කරන්නට අවශ්‍යතාවයක් නැහැ කියලා මම හිතන්නේ. මොකද මේ මොහොත වන විටත් රටේ ජනතාව ඊටම අමාරු තත්ත්වයක ඉන්නේ. අපේ වචනෙන් කියනවා නම් බොහොම අමාරු තැනක ඉන්නේ. ඉතින් මේ තරෙන් අපි ගොඩ එන්නට අවශ්‍යයි. මේක හැමදාම කතා කර ඉඳලත් බෑ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ තියෙන තත්ත්වයට එක්ක ජනතාව හිතනවා හරි අද අපිට බඩු මිල වැඩි කරාට කමන්නේ එක භාණ්ඩයක මිල වැඩි කරාට කමන්නේ අපි ආපහු හෙට වෙනකොට ආපහු ස්ථාවර වෙලා අපිට මේ ජීවිතේ ගත කරන්න පුළුවන් අපිට ජීවත් වෙන්න පුළුවන් කියලා ජනතාවෙම හිතනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එහෙම වෙන්නේත් නැහැ. එකකින් පටන්ගෙන දෙකෙන් පටන්ගෙන මේ විදිහට එක දිගට බඩු මිල වැඩි වෙගෙන යනවා. භාණ්ඩ හා සේවා මේ සියල්ලගම මිල වැඩි වෙගෙන යනවා. ජනතාවට තමන් හම්බ කරන මුදල අද ජීවත් වෙන්නට බොහොම අපහසු තැනකට ඇදලා දාලා තියෙනවා. මේක ඊටාම කනගාටුදායක තත්වයක්. මොකද රටේ පාලකයන් රටේ පාලනය කරන හැමෝම දේශපාලකයන් හිතන්නට උන කාරණයක් තියෙනවා. රටේ මිනිස්සු කන්නේ බොන්නේ කොහොමද? භාණ්ඩ හා සේවාවන් මෙතරම් වේගයෙන් මෙතරම් ඉහළ ප්‍රතිශත වලින් වැඩි කරනකොට කොහොමද ජීවත් වෙන්නේ? මොකද හම්බෙන පඩිය කාගවත් වැඩි වෙලා නැහැ. එහෙම වැඩි කරලා නැහැ. එහෙම වැඩි කරනවා කියලා ඉඟියකුත් නැහැ. හැබැයි භාණ්ඩ හා සේවා මිල ඉහළ යනවා. එහෙනම් කොහෙන්ද මේ අයට ජනතාවට මේ භාණ්ඩ හා සේවා ලබා ගන්න මුදල් ලැබෙන්නේ? මේක බරපතල තත්ත්වයක්. හැබැයි අපි දකින්න ලෝකේ ඕනම රටක වෙනත් විදේශී රටවල් අපි උදාහරණ වලට ගන්නකොට ඒ රටවල් දිහා බලනකොට දකින්නකොට මේ ආකාරයට විවිධ විදිහට ජනතාව පීඩාවටපත් වෙලා තැලිලා අවසානයේදී ඒ පීඩනේ පිට කරන මොහොතක් එනවා. ඒ තමයි අභාග්‍ය සම්පන්න තැනක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා රට තුල එවැනි අභාග්‍ය සම්පන්න දෙයක් නොවන්නට අපි හැමෝම එකතු වෙලා කටයුතු කළ යුතු කාලය ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපි ඒ විදිය තැනකට අවාසනාවන්ත තැනකට රට යන්නට ඉඩ නොදී සියලු දෙනා එකට එකතු වෙන්නට අවශ්‍ය වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ අදහස් යෝජනා ලබා ගන්නට අපිට වැරදුනේ කොතනද? අපි හදා ගන්න ඕනේ කොතනද? අපි දිනන්න නම් යන්න ඕනේ කොහොමද? මෙන්න මේ පිළිබඳව සාකච්ඡා කරන්න තමයි අපි හැරවුම් ලක්ෂ්‍ය ටර්නින් පොයින්ට් ආරම්භ කළේ. විශේෂයෙන්ම දේශපාලන පක්ෂවල නායකයින්, සභාපතිවරුන්, මහලේකම්වරුන්, පක්ෂ ජ්‍යෙෂ්ඨයින් තමයි අපි මේ වැඩසටහනට කැඳවාගෙන ඉන්නේ. අදත් අපි එවැනි සුවිශේෂී දේශපාලඥයෙක් කැඳවාගෙන ආවා. මේ ප්‍රශ්න වලට පිළිතුරු සොයාගෙන යන්නට සහ මේ ප්‍රශ්න පිළිබඳව කතා කරන්නට. ආරම්භය අදත් මේ සම්ටෝන් කරන්නේ ටර්නින් පොයින්ට්. ජනතාව නම් කියන්නේ ප්‍රශ්නවල නිමාවක් නැහැ කියලා. නිමාවක් නැහැ. නමුත් අපි මේ ප්‍රශ්න නිමා කරන්නට අවශ්‍යයි. කොතන හෝ තැනක අඩුම තරමේ තිතක් තියන්න බැරි නම් කොමාවක් හරි තියාගන්න ඕනේ. එහෙම නැත්නම් අපිට මේ ගමන යන්න අමාරුයි. හොඳයි. අපි මේ හැම දෙයක් ගැනම කතා කරමු. අද අපිත් එක්ක එකතු වෙලා ඉන්න දේශපාලඥයෝ. ඔහු පිළිබඳව කතා කරනකොට සාමාන්‍යයෙන් අපේ රටේ දේශපාලඥයෝ හඳුන්වනකොට එක්තරා තියෙනෝනේ ටයිටල්ස් ටිකක් තියෙනවා. ඒ දේවල් කිව්වට කමක් නැහැ නේද? බොරුකාරයෝ එහෙම නැත්නම් වංචාකාරයෝ දූෂකයෝ මැරවරකම් කරන මේ ආදී විවිධ ටයිටල්ස් එකතු කරනවනේ විවිධ නාමකරණයන් එකතු කරන දේශපාලඥයත් එක්ක වංචා කරා දූෂණ කළා හොරකම් කළා. හැබැයි පැහැදිලිවම කියන්නට පුළුවන් ඔහු මේ කිසිම නාමයකට අයත් නොවන දේශපාලඥයෙක්. Tamanගේ අවුරුදු 30ක පමණ දශක 3ක පමණ පාර්ලිමේන්තු ඉතිහාසය තුළ නියෝජ්‍ය අමාත්‍යවරු අමාත්‍ය දුහුර අදත් ඔහු අමාත්‍ය දුහුර ධර්මයෙන් ඉන්නවා. නමුත් ඔහු නිහතමානී සහ මහත්මා දේශපාලනයක නිරත වෙනවා. බොහෝ හැලහැප්පීම් තුළ දේශපාලනයේ සුශිෂ්‍ය සලකුණක් ඔහු තබමින් සිටිනවා. අපි වැඩි කාල වේලාවක් නොගෙන එතුමන්ව හඳුනා ගමු. එතුමන් මම හිතන්නේ පහුගියදා කරපු සුවිශේෂී ප්‍රකාශයක් එක්ක මේ දවස්වල වැඩිපුරම කතාවට ලක් වෙනවා. හොඳයි. අපි කතා කරමු මේ ප්‍රකාශය ගැන. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති වගේම එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් වත්මන් පරිසර අමාත්‍යතුමා මහින්ද අමරවීර මැතිතුමනි ආයුබෝවන් ඔබතුමන් පිළිගන්න බොහොම ගෞරවයෙන්. අද මහින්ද අමරවීර මැතිතුමන් සමගයි ටර්නින් පොයින්ට් අපි මේ සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. එතුමන් අර මම අවසානයේදී කිව්වේ එතුමන් මේ පසුගියදා බුත්තලදී කරපු ප්‍රකාශය බොහොම බරපතල සහ සැර ප්‍රකාශයක් බවට පත් වුණා. බොහෝ දෙනෙක් ඒ ගැන මේ දවස් කිහිපයක් නිසා මේ කතා කරන්නත් පටන්ගෙන තියෙනවා. මම ඒ ගැන අහන්න කලින් එතුමනි මුලින්ම එන්නට හිතුවේ දැන් අද දවසෙන් අපි පටන් ගමු. ඔබතුමාට
අද දවසේ ප්‍රොමෝෂන් එකක් ලැබුණා වගේ හා සමානයි. ඔබතුමාට බොහොම වාසියක් ලැබුණු කාරණයක් ගැන තමයි මම කතා කරන්නේ මුලින්ම. හැබැයි එස්.බී. දිසානායක මහත්තයාට නම් පුදනකොටම කාපියාගා කියලා Tamanට ලැබුණු අමාත්‍යාංශයේ එක ආයතනයක් ගැලවිලා යනවා. ඒ ආයතනය තමයි අපි ගත්තොත් ඛනිජ වැලි ආයතනය. ඛනිජ වැලි සමාගම. මේ ඛනිජ වැලි සමාගම තියෙන්නේ වත්මන් එස්.බී. දිසානායක අමාත්‍යවරයා කර්මාන්ත අමාත්‍යවරයා යටතේ. නමුත් හදිසියෙම අද දවසේ ගැසට් වෙනවා ඔබතුමාගේ අමාත්‍යාංශයට එය පවරමින්. මෙය එස්.පී. දිසානායක අමාත්‍යවරයාට එහෙම පුතනකොට කාපියකා කියලා එහෙම සිද්ධ වුණාට ඔබට යම්කිසි අල්ලසක් දුන්නා වගේ කියලා පේනව නේද රටේ ජනතාවට? මහින්ද අමරවීර ෂේප් කරගන්න හැදුවා වගේ කියලා? ඇත්තටම මම කිසිදු ඉල්ලීමක් කරෙත් නැහැ. මම බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ වගේ ආයතනයක් ලැබිලා තියෙනවා. මම අනිත් එක්ක කියන්න කැමතියි මේ මහා දවන්ත ආයතනයක් හෝ වරප්‍රසාදයක් කියලා මේක දකින්න හේතුවක් නැහැ. පරිසර අමාත්‍යාංශය කියන්නේ මීට පෙර තිබුණේ ආයතන 14ක් විතර එක්ක. ඒකත් එක වෙලාවක මහා හිටපු ජනාධිපතිතුමත් මේකේ මෛත්‍රීපාල ජනාධිපතිතුමා ඉන්න අවදියේ තිබුණා. මේකට තිබුණා මැණික්කා සරණාභරණ අධිකාරිය, ඊළඟට පරිසර මේ අධිකාරිය, දැන් යා වෙනම තියෙන සමාන පරිසර නෙමෙයි මේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ඊළඟට මහවැලි අධිකාරිය, සමුද්‍රීය පරිසර අධිකාරිය, මේ වගේ ආයතන ගණනාවක් එක්ක තිබුණු අමාත්‍යාංශයක්. ඉතින් මම මේකදී උරුම් දෙන වෙලාව වෙනකොට මට තිබුණේ ආයතන දෙකයි. මධ්‍යම පරිසර අධිකාරියත් GSMB එකක් තමයි. ඒක දැනගෙනම නිදහස් පක්ෂයට එහෙම දෙයක් දෙනකොට ටිකක් අඩු කරලා දුන්නා වගේ කියලා එහෙම මම ඉතින් එහෙම හිතුවෙත් නෑ. මේ අමාත්‍යාංශ බෙදුණු විදිය බැලුවම ඉතින් බොහොම පොඩි කට්ටියට වගේ බෙදුණානේ. අතර මේ සමහර අයට වැඩිපුර බෙදිලා තියෙනවා. ඒ පිළිබඳව රටේ ජනතාව කතා කරන නිසා අපි කතා කරන්න උවමනාවකුත් නෑ. මම මේ දීපු එක හැල්ලු කරලා කතා කරනවත් නෙවෙයි. ජනාධිපතිතුමා යම් විශ්වාසයක් තියලා මට මේක දෙන්න ඇත්තේ. ඒක ප්‍රධාන තව හේතුවක් තමයි දැන් මේ පතල් හා භූවිද්‍යා සමීක්ෂණ කාර්යාංශයත් වගේ යට තියෙන ආයතනයක්. ඒතකොට මේ ආයතනේ තමයි මේ කටයුතු ඒ කියන්නේ කැණීම් කරන්න අවසර දෙන මේ. ඒතකොට මේ ආයතන දෙක දෙපැත්තේ තියෙන එකෙන් බොහෝ ප්‍රශ්න මතුවෙන බව මම දැන් ජනාධිපතිතුමාත් වටහා ගන්න ඇති. කැබිනට් එකෙත් හැම වෙලාවෙම මාත්‍යවරු දෙන්න අතරත් යම් වාද විවාද වලට එනවා. ඒ කියන්නේ මේ ගැටුම් නෙමෙයි. මේ ඒ වගේ ගැටලු වෙනවා. සමාජලාට ඒ වගේ මම දන්න පහුගිය දවස්වල නිලධාරී අතරත් මේ යම් අනුමැතියන් ලබා ගන්න ගිහිල්ලා ඒ තිබුණු අමාත්‍යාංශ දෙකක තිබුණ නිසා ඒ ප්‍රශ්න ගොඩකට මුහුණ දුන්නා. ඒ නිසා තමයි මම හිතන්නේ මේ එක ආයතනයකට මේක පවරන්නේ නැත්තේ. අවුරුදු දෙකක් වගේ ගියා නේද? ඒක තේරුම් ගන්නත් මම හිතන්නේ එහෙම ගැටුම්කාරී තත්ත්වයක්. ඒක එකට තිබ්බොත් හොඳයි කියලා හිතෙන් නැත් අවුරුද්දක් වගේ ගිහිල්ලා තියෙනවා නේද? දේශපාලන ගැටුම් වගේ එන්නත් ඕනේ නේද? තේරෙන්නේ නැහැ. මම කියන්නේ ඉතින් මේ වගේම තව ආයතන ගොඩක් තියෙනවා. ඇත්තට එහෙම නැත්තම් තිබුණා තව ක්‍රමයක් තිබුණා. මේ දැන් අපේ අමාත්‍යාංශ තිබුණු GSMB එක ඒ පැත්තට දුන්නා නම් ඒත් ප්‍රශ්නයක් නැහැ. ඒතකොට මම හිතන්නේ වැඩ ටිකක් මීට වඩා වේගෙන් කරගෙන යන්න පුළුවන්. ඒක මම හිතන්නේ එහෙමත් ඕනනම් ගන්න තිබුණා තීන්දුවක්. නමුත් ඒක මේ පැත්තට ගත්තේ මම හිතන්නේ එස්.බී. දිසානායක මහත්මයාගේ අමාත්‍යාංශයේ ආයතන ගොඩක් තියෙනවා. 10කට වැඩි විතර තියෙනවා. ඒත් ඒ කටයුතු කරගෙන යයි. ඒ නිසා වෙන්නේ නැති මේ ආයතනය අපිට ලබා දෙන්න නැත්තේ. ඉතින් ජනාධිපතිතුමා යම් විශ්වාසයක් තියලා මේක ලබා දීලා තියෙනවා. ඉතින් මම ඉන්න කාලයක් ඇතුළත අපි දන්නේ නැහැ නේ කොයි වෙලාවෙ ඉන්නවද නැද්ද යන්න වෙනවද ඒවා ගැන අපි දන්නේ නැහැ. මොකද ඒ කරපු ප්‍රකාශය මේ ඉන්න කාලයක් ඇතුළත කිව්වද? අපි කියන්නේ මෙහෙමයි. අපි පක්ෂයක් විදිහටනේ කටයුතු කරන්නේ. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඉතින් ඒ නිසා මේ ස්ථිර කියලා නැත්තම් මේ සදාකල් ඉන්නවා එහෙම කියලා නැහැ. මම ඔය ඔබ කිව් කලින් කිව් ප්‍රකාශයි ඔක්කොම කරන්නේත් ඒවා බලහින්ද අපිට මේක හැමදාම මේකේ ඉන්න ඕනේ හැමදාම මාත්‍ය දූර දරන්න ඕනේ කියලා එහෙම දෙයක් නැහැ. අපි යහපාලන ආණ්ඩුවේ හිටියා. යහපාලන ආණ්ඩුවේ තව අවුරුදු එකමාරක් ඉන්න තියෙද්දි මම්මම දීලා සන්දාන ලේකම්වරයා විදියට අපි වෙනම ක්‍රියාවලියකට ගිහිල්ලා අපි එළියට එනවා. ඇමති ගන්න නැතුව අපි ඉන්නවා. දැන් සමහර කට්ටිය මම දැක්කේ ඉඳපු ගමන් ඔය මේ සෝෂල් මීඩියා වල දාන මෙයා කොහේ ගියත් ඇමති. ඉතින් අපිට එහෙම ඇමති ගායක් නැහැ. එහෙම ඇමතිවරයෙක් කියලා අපි කරගත්තු දෙයක්වත් නැහැ. ඕන කෙනෙකුට බලන්න පුළුවන් මහින්ද අමරවීරගේ කොහෙද තියෙන්නේ මොනවද හොරකම් කරගත්තේ කොහෙද දීපල මේ මොනවද තියෙන්නේ කියලා බලා ගන්නත් පුළුවන් විදිහට විවෘතව තියෙනවා. මම වෙන දෙයකට කියනව නෙමෙයි. ඒ නිසා අපිට ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා හෙට මේක යම් තීන්දුවක් ගත්තොත් මම කියන්නේ අපි පක්ෂයක්නේ. පක්ෂයේ තීන්දුවක් ගත්තොත් අපිට හෙට ඉඳලා අද ඇමති හෙට නැමැති තමයි. ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි එහෙම වුණා කියලා අපි වැඩ නොකර ඉන්නේ නැහැ. දැන් මම හිතන්නේ ඊළඟට ඕනනම් කියන්නම් මම කොහොමද වැඩ කරේ කියලා මීට පෙර තිබුණ ආයතනවල මේකේ වුණත් හෙට අයින් වෙලා ගියත් රට වෙනුවෙන් කරන්න තියෙන වැඩ කොටස කරනවා ඊළඟ අමාත්‍යවරයෙකුට ඇවිල්ලා බාරගෙන
කටයුතු කරගෙන යන්න පුළුවන් ආකාරයට වැඩ කරන පිරිසුදුයි කටයුතු කරලා අවසන් කරන එක තමයි මගේ ඉලක්කය බලාපොරොත්තු. ඇත්තටම ඔබතුමා කියනා වගේ මට මේ කලින් කරපු වැඩසටහන් ටික අහන්න තියෙනවා. ඒකෙදි ඊට කලින් කියන්න ඔබතුමා හිටපු හැම අමාත්‍යාංශයකම ඔබ කෙටි කාලයක් හිටියත් මාස 4ක් 5ක් හිටු වගේ ආය මේ තිබුණ අමාත්‍යාංශයක්. නමුත් ඔබ ජාතික ප්‍රතිපත්තියක් අරන් ආවා. ඒ කරුණු කාරණා රැසක් මාස 7 තියෙනවා මම දන්නවා ඒ කරුණු. ඔබ ජාතික ප්‍රතිපත්තියක් ගෙනල්ලා ඊළඟට එන කාට හෝ මේ ජාතික ප්‍රතිපත්තිය කරා වැඩ කරගෙන යන්නේ අමාත්‍යාංශය හදපු කෙනෙක්. ඒ නිසා ඒ ක්‍රෙඩිට් එක ඒ ලකුණ ඔබ දෙන්න ඕන කියන කාරණේ තුල මම 100%ක් ඉන්නවා. හොඳයි අපි දැන් යමුකෝ ඊළඟ කාරණේට. දැන් ජනාධිපතිතුමාව ඔබතුමාලා බොහොම කාලයකට පස්සේ හම්බෙනවනේ. ඔබතුමාලට අවස්ථාවක් ලැබෙනවා ජනාධිපතිතුමා හම්බෙන්න. ඇත්තට මොන ජනාධිපතිතුමා කිව්වේ? ඇත්තටම අපි ජනාධිපතිතුමා අපිට ආරාධනයක් කරාම අපි ඒක ගැන සාකච්ඡාවට දෙකක් තියුවා. ඒක තමයි මම එකක් අපි රෑ 1 ඉවර වෙනකොට. අනිත් එක යන්නට පෙරත් අපි හමු වුණා. මොකද අපිට ප්‍රශ්නයක් තිබුණා. දැන් අපි ගිහිල්ලා හිටිය අර පක්ෂ 11 රැස්වීම. ඉතින් ඒකේ ඉඳපු දෙන්නෙක් අයින් කරලා තිබුණා. ඒ කියන්නේ ගම්මන්පිල මහත්මත් තිමල් වීරවංශ මහත්මත් අයින් කරලා තිබුණා. ඊට පස්සේ තමයි අපිට සාකච්ඡාවට එන්න කියලා කියන්නේ. ඉතින් අපි හිතුවේ ඇත්තටම අපි දන්නවා ජනාධිපතිතුමාගේ මම ඒක මේ වෙන හිත දෙයක් නිසා නෙවෙයි ජනාධිපතිතුමාට අවංකව ආණ්ඩුව ගෙනියන්නත් පක්ෂ එකතු කරගන්නත් උවමනාවක් තියෙනවා. ඒක ගැන මම දන්නවා පෞද්ගලිකවමත් දන්නවා අපි පක්ෂයේ උනත් ඒක ගැන යම් විශ්වාසයක් තියෙනවා. එතුමා මොකද එතුමා තිනවන්න වැඩිම කැපකිරීමක් කරපු කණ්ඩායම් විදියට ඒක හිතේ තියෙනවා. අනිත් පාර්ශ්ව වලින් යම් අපිට අඩුපාඩු වුණත් ඒක එතුමාගේ හිතේ තියෙන නිසා අපිට යම් විශ්වාසයකුත් නමුත් අපි පස්සේ අපිට වාර්තා වුණා තව කණ්ඩායමක් එනවා කියලා. ඒ වගේම එන්න පෙර තව රැස්වීම් තිබුණ බව අපිට වාර්තා වුණා පාර්ලිමේන්තුවේ පසුපෙළ කණ්ඩායම එහෙම ගියා කියලා. හම්බෙලා තමයි ඒකට පසුපෙළ කණ්ඩායම කියපු දේවලුත් අපිට ආරංචි වුණා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැතුවත් ආණ්ඩු කරන්න පුළුවන්. ඒ වගේ දෙයක් කියලා කිව්වා. ඉතින් මේ අපි සාකච්ඡාවේ තීන්දුව කරා මොන හරි අපිට විතර දෙන වචනයක් හෝ අපේ අනවශ්‍ය කෙනෙක් කවුරු හරි අතින් කියවනොත් අපි මේ thank you කියලා නැගිටලා එනවා. අපි එදායින් පස්සේ අමාත්‍ය දూరు දරන්න ඕනේ නැහැ කියන මට්ටමේ තමයි අපි කතා කළා. නමුත් ඉතින් ජනාධිපතිතුමා ගියාට පස්සේ විනාඩි 40ක් විතර එතුමාට ඇති වෙච්ච තත්ත්වේ රටේ තත්ත්වේ ඔක්කොම පැහැදිලි කරලා දුන්නා. ඉතින් පැහැදිලි කරලා දුන්නා වෙච්ච අඩුපාඩුත් එතුමාගේ පිළිගැනීමක් තිබුණා. වෙච්ච අඩුපාඩු අතපසුවීම් පිළිබඳව පිළිගැනීමක් තිබිලා අවසානයේ එතුමා අවසාන කරේ මම කැමති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවේ දිගටම රැඳී ඉඳලා මේ තියෙන අර්බුදකාරී තත්ත්වෙන් රට මුදවා ගන්න කටයුතු කරන්න කියලා තමයි කිව්වේ. ඉතින් අපි ඒකට සූදානම්ෙන් ගියා. එතකොට දැන් අපි දෙපැත්තටම සූදානම්ෙන් ගියා. වෙනම අපි ලෑස්තියෙන් ගියා. හරි එතුමා කිව්වට පස්සේ අපි එහෙනම් ඒකට කොහොමද මැදිහත් වෙන්නේ කියලා අනුව හිටපු ජනාධිපතිතුමා කතාවේ ආරම්භයේදීම කිව්වා අපි ආවේ කිසිදු තනතුරක් බලාපොරොත්තුෙන් හෝ ඔබතුමාගෙන් අපේ පක්ෂයට වෙච්ච අසාධාරණකම් නිවැරදි කරගන්න හෝ යම් සහනයක් ඉල්ලන්න අපේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. ඒ නිසා අපිට ඕන අපි දන්නවා රටේ මිනිස්සු ඉන්නේ අමාරුවෙන් ජීවන වියදම් වැඩි මිනිස්සු පෝලිං වල ඒ තත්ත්වය කියලා ජනාධිපතිතුමා කිව්වා. දැන් අපි මේකට ප්‍රශ්න වගේම අපි යෝජනා ටිකුත් අරගෙන මේක ක්‍රියාත්මක කරන උත්තරත් අරගෙන ආවේ කියලා. ඒ නිසා පළවෙනියට මෙතුමා කිව්වා අපි සර්වපාක්ෂික සම්මුලයක් ඇඳවන්න කියලා. මොකද එතකොට මේ පාරේ ඉඳන් ඔක්කොම ප්‍රශ්න කියන්න ගත්ත එළියනේ. ඇත්තටම දැන් ගම්මන්පිල විමල්ලා වුණත් මේ ඒ වගේ හමුවීම් තිබුණා නම් සමහරලාට ඔය රැස්වීම් වලට යන්නේ නැහැ. එතන පොඩි අඩුපාඩුවක් වුණා. මේ පක්ෂ නායක ආණ්ඩුවේ පක්ෂ වුණත් නිතර මුණ ගැහිලා තිබුණා නම් එහෙම තත්ත්වයක් එන්නේ නැහැ. ඒ නිසානේ එළියට ගිහිල්ලා කතා කරන්න ඕනේ. ඒ නිසා ඒ වගේ මේ වගේ බරපතල අර්බුදයක් තියෙන වෙලාවක එහෙම පක්ෂ එකතු වෙලා කතා කරාම තමයි හොඳ උත්තරයක් ගන්න පුළුවන්. දැන් සමහරවිට ඔබතුමා මේ ඔය කතාවේ මට තව දේවල් කීපයක් තියෙනවා අහන්න. දැන් ඔබතුමන්ලා දැන් යන්න කලින් පක්ෂ 11ත් එක්කත් ඊතුරු පක්ෂ 10ත් එක්කත් හම්බෙලා කතා කළා. දැන් ඔවුන්ට එතනදී අසාධාරණයක් ඊට කලින් සිද්ධ වෙලා තිබුණාද? මොකද ඇමති දూరు දෙකක් ඉවත් කරලා තිබුණේ. හැබැයි ඔබලා යනවා සාකච්ඡාවට. ඒ සාකච්ඡාවේදී සමහර තැන්වලදී අපිට දැනගන්න ලැබුණු කාරණයක් තමයි මේ නිදහස් පක්ෂයට ටිකක් තදින් කතා කරා කියන කාරණේ. නමුත් ඔබතුමා සඳහන් කරනවා නම් නෑ එහෙම නෙමෙයි අපිට ජනාධිපතිතුමා කතා කළේ මෙහෙමයි කියලා. ඒක මම පිළිගන්න ලෑස්ති. හැබැයි පසුබෙල මන්ත්‍රීවරුන් කතා කරන්නේ පසුබෙල මන්ත්‍රීවරුන් කියන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් කාරණයක්. නිදහස් පක්ෂය එතෙන්න ගියේ ජනාධිපතිතුමා හම්බුනේ මේ වෙලාවේ ප්ලග් වෙන්න පුළුවන්ද කියලා බලන්න මේ වෙලාවේ වැඩි මිත්‍රකමක් හදාගන්න කියන කාරණේ. ඔවුන් දැඩි ලෙස චෝදනා කරනවා. එහෙම ගිහිල්ලා තමයි සර්වපාක්ෂික හමුවක් කියලා මේ යෝජනාවක් දාලා ජනාධිපතිතුමා මේකට කැමති කරගත්තේ කියලා. මේක ඔබලාගේ තියෙන එක්තරා උප්‍රවැට්ටියක් කියන චෝදනාව. නෑ කිසිදු ආකාරයක නෑ අපි ගිහිල්ලා අපි ඉල්ලපු සාකච්ඡාවක් නෙවෙයි. අපි මීට පෙර
යෝජනා 15ක් අපේ සම්මේලනයේ ඉදිරිපත් කරා. ඒක තමයි කතා කරන්න ඉන්න කියලා තිබුණා. ඒ අපිට ෆයිල් ටිකේ වෙලාවෙත් දුන්නා. ඒකේ තියෙන යෝජනා ගැන කියවල ජනාධිපතිතුමාත් මේ යෝජනාත් හොඳයි කියලා සාකච්ඡා කරන්න හොඳයි කියලා කිව්වේ. ඉතින් මම අපේ හිටපු ජනාධිපතිතුමා ඒක කිව්වේ. ඒතුමා කාරණා දෙකක් තමයි ප්‍රධාන වශයෙන් කිව්වේ. අනිත් එක් කිව්වේ මේ අද තියෙන තත්ත්වෙන් ගොඩ එන්න ආර්ථික විශේෂඥ එකතු කරලා ජාතික සභාවකුත් හදන්න කිව්වා. ඒ කියන්නේ සියලු පක්ෂවල අපේ පක්ෂෙත් ඉන්නවා. අනිත් පක්ෂවලත් අරගෙන එතකොට මේකට ගොඩ එන ක්‍රමයක් සකස් කරලා දෙයි කියලා. ඊට අතිරේකව අපේ ආර්ථිකය පිළිබඳව යම් දැනීමක් යම් ආචාර උපාධියකුත් තියෙන අපේ රංජිත් සියඹලා පිටියේ නියෝජ්‍ය කතානායකතුමා පැහැදිලි කරලා දුන්නා කොහොමද මේ අද ඉන්න තත්ත්වෙන් ගොඩ එන්නේ කියලා. ඊළඟට මම දැන් රටේ තියෙන තත්ත්වය මම පැහැදිලි කරලා දුන්නා. මම කිව්ව දේ තමයි මම සමාජලාට උරණ වෙන්න උනත් ඉඩ තිබුණා. නමුත් එහෙම කිසිම උරණ වීමක් වුණේ නැහැ. මම කිව්වේ මිනිස්සු ගිහිල්ලා අද පොලිමේ ගිහිල්ලා තෙල් ගන්නවා. එහෙම නැත්නම් වැඩි මිලට රුපියල් 50 බ්ලැක් මාකට් එකක් හැදිලා තියෙනවා. මම ඒ කලින් දවසේ කැබිනට් එකෙත් කියපු දෙයක්. දැන් රුපියල් 50ක් වැඩියෙන් තෙල් අරගෙන ඒ තෙල් ටික ගහගෙන වාහනේ ගෑස් සිලින්ඩරේ දාගෙන ඒ තෙල් ටික ඉවර වෙන ගාන විදලා බනිනවා. මං කිව්වා මේ ආණ්ඩුව පිරිහෙනවා කියන්නේ ආණ්ඩුව ඇතුළේ ඉන්න අපිත් පිරිහෙනවා. අපි ආණ්ඩුව එළියේ ඉන්නව නම් අපිට මේ බැනුම් අහන්න වෙන්නේ නැහැ. නිසා අපිත් බැනුම් අහනවා. ඒක නිසා මේ ප්‍රශ්න වලට විසඳුම් දෙන්න. දැන් අපි සංචාරක ව්‍යාපාර නම් බලාපොරොත්තු වෙන්නේ. මේ වගේ විදුලි කප්පාදුවක් වෙන්නේ නැතුව කොහොමද අඛණ්ඩව ගෙනියන්නේ? ඒ ටික අපි කියන්න තියෙන ටික අපි හැමෝම කිව්වා. හැමෝම කියන්නේ අපි 3-4 දෙනෙක් කිසිම පෞද්ගලයෙක් දෙන්නේ. අපි හිතුවේ ඒකට බාධා කිරින්ම හැබැයි අවංකව කියන්න ඕන කිසිදු ආකාරයකම දෙයක් නැහැ. ජනාධිපතිතුමා හොඳට ඒක අහුම්කන් දීලා ඒකට මැදිහත් වුණා. අගමැතිතුමාත් ඒකට හොඳ අහුම්කන් දීමක් තිබුණා පරණද දේශපාලනඥයෙක් විදියට. ඒ වගේම මුදල් ඇමතුමත් කිව්වා මේ වගේ හොඳ යෝජනා තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. මේක පිළිබඳව අපි සාකච්ඡා කරලා දිගට යමු කියලා කතා වුණා. ඒ නිසා ඇත්තටම කිසිම මේ අපිට සැරෙන් කතා කරේවත් මොකවත් නැහැ. අපි සැරෙන් කතා කරන්න ගියෙත් නැහැ. අපි මොනවක් ඉල්ලුවෙත් නැහැ. ඔය පසුපෙළ മന്ത്രിවරුණයිදී ඔය කවුද බලන්න ඔය කතා කරන කට්ටියට ජනතා ප්‍රතිචාරයක් එහෙම තියනවාද කියලා. මේගොල්ලන් නිකන් අර ගම්මතුරක් එනකොට එනෝනේ ඔය පොල් ලෙලි පොල් කොම්බ මේ වතුර බෝතල් මේ වගේ එන්න වගේ ආවා මේකට. දැන් ඉතින් ඒගොල්ලන්ට ඊළඟ ඡන්දෙකදී ආයේ මේ පහුගිය ආපු ප්‍රතිඵලය මං හිතන්නේ නෑ ආයේ මේ රටේ මේ ඡන්ද ක්‍රමය තුල ලබා ගන්න පුළුවන් වෙයි කියලා. ඒක අපි එනවද නැද්ද කියන එක නෙමෙයි. දැන් නිකන් උදාහරණයක් විදිහට ගත්තොත් හම්බන්තොට දිස්ත්‍රික්කේ 7න් 6ක් අපිට. මාතර 7න් 6ක්. මොනරාගල 6න් 5ක් එන්නේ. එහෙම ප්‍රතිඵල ඉතින් සාමාන්‍යයෙන් මේ මැතිවරණ ඉතිහාසයේ වැඩිම ප්‍රතිඵලය ආවා. ඒකට ආපු අය තමයි වැඩියෙන්ම කෑ ගහන්නේ. ඒකට ආපු අය වැඩියෙන් කෑ ගහනවා. තව ඊට වැඩිය ටිකක් ජේෂ්ඨ කට්ටියක් ඉන්න ඔය පහුගිය ආණ්ඩු කාලේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පැරැද්දුවේ. දැන් 2015 මහින්ද ජනාධිපතිතුමා පරදින්නේයි. එතුමා වැඩ කරේ නැතුවද? එතකොට දැවැන්ත සම්වර්ධනයක් කරා. යුද්ධයක් ජයග්‍රහණය කරපු නායකයා. ඒ වගේම මේ මන් දන්න හොඳට මේ අපේ මේ බුදුගේ පවා පින්තූර ගහගෙන ඉඳපු මේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පැරැද්දුවේ. එතුමාගේ වැරද්දකින්ද? නෑ ඔන්න අද ඔය කෑ ගහන ඔය තියෙන බලවේග වටේ තියෙන බලවේග ටික තමයි එතුමා පැරැද්දුවේ. ඉතින් අද ඒ බලවේගම නැවත ක්‍රියාත්මක වෙන බව තමයි කනගාටුවෙන් උනත් කියන්න දෙන්නේ. ඒක තමයි මේ අපිට ඇතිවෙච්ච ප්‍රශ්නේ. ඔව් දැන් අමතුමනි අපිට පේන කාරණයක් තමයි දැන් විවිධ කණ්ඩායම් රජයත් එක්ක එකතු වෙලා ඉන්නවා සහ ජනාධිපතිතුමත් එක්ක අගමැතිතුමත් එක්ක ඒ කණ්ඩායම් එකතු වෙලා ඉන්නවා. දැන් අපි ගත්තොත් ඔබතුමන්ලා ඉදිරිපත් කරපු ඊටාම සාධනීය කාරණයක් මේ වෙලාවේ සර්වපාක්ෂික සමුළුවක්. හැබැයි ආණ්ඩුවේ වර්තමානයේ ආණ්ඩුව තුල ආණ්ඩුවත් දැන් එකතු වෙලා ඉන්නවනේ කණ්ඩායම් ගණනාවක් එක්ක. දැන් ආණ්ඩුව හරියට ජනාධිපතිතුමා අගමැතිතුමා සහ මේ කණ්ඩායම නිසලෙස Taman ළඟ හිටපු කණ්ඩායම කළමනාකරණය කරගත්තා නම් ඔවුන් සමග සාකච්ඡාවෙන් සම්මුතියෙන් මේ කරුණු කාරණා විසඳා ගන්න කටයුතු කළා නම් මේ සර්වපාක්ෂික සමුළුව හා සමානයි නේද? ඒ සියලු දෙනාම ඉන්නවනේ කීව දෙනයිනේ අඩු වෙන්නේ. ඒතකොට ඇයි මේක කරගන්න බැරි වුනේ? මොකද්ද? කොතනද මේ ප්‍රශ්නේ මතුනේ මේ රට මේ වගේ තැනකට වැටෙන්න? නිසි ලෙස සාකච්ඡා මාර්ගිකව මේ කරුණු කාරණා විසඳාගත්තේ නැති එක කියන එක රටේ ජනතාව අද දන්නවා. එතන හරියට ඇත්තටම කොතනින්ද මේ වැරද්ද ඇති වෙන්නේ මේ ආර්ථික කළමනාකරණ මේ සෑම දෙයක්ම? මොන හේතුවක් නිසා හරි ඇත්තටම හොඳ සම්මාදයක් තිබුණා නම් මේ ප්‍රතිඵලය අද තියෙන තත්ත්වෙ මීට වැඩි යම් මට්ටමකට එන්න තිබුණා. මම පෞද්ගලික විශ්වාස කරන විදියට. හැබැයි අපි පිළිගන්න වෙනවා මේ රටේ මේ ඇතිවෙච්ච තත්ත්වෙ මේ අද ඊයේ මේ අවුරුදු දෙකක එහෙම සිද්ධියක් නෙමෙයි. මේ රට පාලනය කරපු අපි මමත් අවුරුදු දැන් මේ ලොකු ගාණක් ඉඳලා තියෙනවානේ. ඒ තමයි මම මේ එක්කෙනෙකුට දෙන්නෙකුට චෝදනා කළා මම නිවැරදිය කියන්නේ නැහැ. මමත් ඇමතිකම් මේ තියෙන ඇමතිකම් වලින් භාගයක් විතර අවස්ථාවන් වල දරපු කෙනෙක්. ඒ නිසා අපිත් යම් වගකීමක් අපි අපේ දේ හරියට කරත් නමුත් අපිට සාමූහික කියන වගකීමේ අපි බැඳිලා ඉන්නේ.
මගේ මතය තමයි 77න් පස්සේ බලයටපත් වුණු සියලු ආණ්ඩු කරපු වැරද්දේ ප්‍රතිඵලය අද අපි භුක්ති විඳිනවා. ඒක තමයි මේ භුක්ති විඳින්නේ. 70 77 යුගයේ කවුරු චෝදනා කරත් ඒ කාලේ තව ටික දවසක් ගියා නම් අද මේ තත්ත්වය ඇති වෙන්නේ නැහැ. අපි බලන්න අපි මොන තත්ත්වයකටපත් වෙලාද කියලා ණය ගෙවන්න ණය ගන්න රටක් බවටපත් වෙලා. අද මූදේ තියෙන තෙල් නැව ඩොලර් ටික ගෙවා ගන්න බැරුව අපි ඩෙමරේජ් ගෙවනවා. අද ගෑස් නැව් තියෙන මූදේ ඇවිල්ලා අපිට ඩොලර් ටික ගෙවා ගන්න බැරි වෙලා. එදා වේල හම්බ කරන තත්ත්වයට අපි එදා වේල ටුවර්ස් වගේ මේ කියන්නේ ඒකට දැන් මං කියන්නේ ඒකට මේ අපි පහුගිය කාලෙම කරපු ක්‍රමවේදේ වැරදි. අපි විදේශ ණය ගත්තු ඒවා. අපි විශාල ප්‍රමාණයක් ණය අරගෙන තියෙනවා. අපි නැවත කල්පනා කරලා බැලුවොත් මේ ණය අරගෙන කරපු සම්වර්ධනේ ආදායම් ලැබෙනේවද? ප්‍රතිඵල ලැබිච්චේවද? එමුතුම මේ ණය හැබැයි අපි ඒක නිසාවෙන් ප්‍රතිඵල ලැබුණේ නැහැ කියලා අපි පොලී ගෙවන්න නැතුව ඉන්නවා. ඒ නිසා අපිට මේ කාලයක් තිස්සේ පහුගිය ආණ්ඩුවෙත් අඩුපාඩු ඊළඟ ආණ්ඩුවලත් අඩුපාඩු වල දැන් ඒකේ ප්‍රතිඵලය භුක්ති විඳින්න වෙලා තියෙන. ඒ වගේම මේ කොවිඩ් වසංගතයත් ආවා. ඒ වගේම දැන් අලුතෙන් නම් දැන් මේ රෂ්‍යා යුක්‍රේන් මේ ප්‍රශ්නෙත් ආවා. ඉතින් ඒවා එක්ක බරපතලම තත්යකට අපි ඇවිල්ලා තියෙනවා. ඔබතුමා දැන් ඔතනදී හරි බරපතල චෝදනාවක් එල්ල වෙනවා. දැන් ඔබතුමා කියන කාරණේ සම්පූර්ණ හරි. සියලු දේශපාලනඥයෙකුට වග කියන්න ඕනේ කියන කාරණේ. හැබැයි දැන් ඔය මොළ 8-10 ගැන අපි කතා කරන කාරණේ පැත්තකින් දාලා දැන් අපි එදා ඉඳලා 77 ඉඳලා මේ දක්වාම රට පාලනය කළේ මේ අර මොළ නැවක් කියලා කියනවා. දැන් එහෙම එච්චර විවිධ නම් වලින් හඳුන්වනවා. මේක මේ කියන්නේ මට ඒ කිව්ව නම් ටිකක් මතක නැහැ. එච්චර මහා පරිණත දේශපාලනඥයින් විශාල පිරිසක් එක්ක නායකකම් දරාගෙන මේ රට පාලනය කරගෙන ගියානේ. දැන් එදා ඉඳලා නම් මේ රට කඩාගෙන වැටෙන්නේ අපේ රටේ දේශපාලනඥයෝ මේ රට සම්පූර්ණ විනාශ කරපු තැනට වග කියන්න ඕනේ. මොකද අද අපිට කොවිඩ් එක කියලා ඒක හිලව් කරන්නත් බෑ. මොකද බංගලාදේශය ගත්තොත්, නේපාලය ගත්තොත්, මාලදිවයින ගත්තොත් ඒ රටවල් මේ වෙනකොට කොවිඩ් වලින් නැගිටලා තියෙනවා. හැබැයි 77 ඉඳලා නම් මේ කඩාවැටීම සිද්ධ වෙලා තියෙන්නේ. අපේ රටේ පරිණතයයි අපි බොහොම ගෞරව කරන මේ දේශපාලනඥයින් මේ රට විනාශ කරන තැනටනේ අරගෙන ගිහිලා තියෙන්නේ. රට ගොඩනගලා නැහැ නේ එහෙමනම්. ඔව් දැන් 70 අපි ඇත්තටම ගත්තොත් 1977 ආණ්ඩුව බාර දෙනකොට ඩොලර් එක රුපියල් 15කට අඩුවෙන් තිබුණේ. එතකොට ඒ වගේම විදේශ ණය ප්‍රමාණය මේ බිලියන් නෙමෙයි. මිලියන් ගන්නක විදේශ ණය ප්‍රමාණයක්. මේ ඉතාමත් සුළු. ඒ වගේම අපිට අවශ්‍ය බොහෝ දේවල් අපේ රටේ නිෂ්පාදනය කරගන්න. අපි මේ වෙලාවේ අපිට අවශ්‍ය ආහාර ටික, අපිට අවශ්‍ය සහල් ටික අපේ රටේ. අපිට අවශ්‍ය කෑම බීම ටික අපේ රටේ. අපි නිෂ්පාදනය කරගත්තා. මැතිනිය තමයි ඒක ආණ්ඩු කාලේ රාජ්‍ය පැවැත්වුවේ එන්නම් පෙරෙල්ල වගේ කොල්ලින්ලා දක්ෂ කණ්ඩායමක් එතුමා වටේ හිටියා. එතුමාත් එක්ක ඉතාමත් දක්ෂ කණ්ඩායමක් මේකට හවුල් වුණා. ඒකේ ප්‍රතිඵලයේ විදිහට අපි හැම ශේෂ්ත්‍රයකින්ම ඉස්සරහට ආවන්. අපිට අවශ්‍ය රෙදි ටික අපි හදාගත්තා. පුගොඩ, තුල්ලිරිය මේවයි. ඊළඟට අපිට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය අපි පරන්තන් වල හදාගත්තා. අපිට අවශ්‍ය කඩදාසි ටික අපි කංකසන්තුරේ ඇඹිලි පිටියෙන් අපි ගත්තා. අපේ ට්‍රැක්ටර් සංස්ථාවක් තිබුණා. ඒ වගේම අපිට අවශ්‍ය වාහන ටික අපි ලබා ගත්තා. අපේ කිඹුලව් දැල්ල ඉන්දියාවේ ගෙනිච්චා. ඉන්දියාවට වික්කා. දැන් ඉන්දියාවෙන් අපි ගේන. ඊළඟට අපේ පෞද්ගලික අංශය බැලුවොත් දාස මුදලාල්ලා ඔය වගේ කට්ටිය ඩිවුරෝ උණු වතුර බෝතලේ හදනවා. ඒ වගේම මදු දලක් ගෙනල්ලා දැන් ඒව ඔක්කොම රටින් ගේන්නේ. ඊළඟට පියට් කාර් එක හදනවා අපි. ඊළඟට යුනික් රේඩියෝ එක හදනවා. මේ ඔක්කොම අපේ රටේ හදාගෙන දේශීය ආර්ථිකය ශක්තිමත් වෙමින් ආව. ගම්වල වීවින් සෙන්ටර් කියලා රෙදි මහගත්ත ගෙවල් වලට අවශ්‍ය මේ පේශකර්ම. ඉතින් මේ හැම දෙයක්ම අපි හදාගෙන ගියා. කිසිම ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ. නමුත් අවසානයේ අපිට අවශ්‍ය පිඟන් කර්මාන්තශාලා තිබුණා. රජයේ සතුව අපිට උළු කර්මාන්තශාලා තිබුණා රජයේ සතුව. අවසානයේ මොකක්ද උනේ? අපි මේවා 77න් පස්සේ මේ ඔක්කොම මේක විවෘත කරා. මේක සම්පූර්ණ විවෘත කළා දැම්මා. විවෘත කළා දැම්මම මොකක්ද උනේ? මේ ඔක්කොම ආවා. හැබැයි මිනිස්සු හරි සතුටෙන් හිටියා. ඒ ඉතින් 70 77 පොඩි අමාරුකම් තිබුණානේ. අපි ඒකත් පිළිගන්න ඕනේ. ඒ කාලෙත් ඔය පෝලිං වල එහෙම ඉන්න වුණා. හැබැයි මේ මොකක්ද මේ දේශීය ආර්ථිකය වෙනුනේ. එතකොට ගම්වල ගොවියට හොඳ සල්ලියක් හම්බුණා. ඒ කාලේ හිටියා මිරිස් මුදලාලි වුණා ගමේ මිනිස්සයා. ඔය නිසානේ දැන් උතුරේ මිනිස්සු ඔය ජීවිතේට ඔය යුද්ධය ඇති වෙන්නේ නැහැ 77 යුගයේ තව ඉස්සරහට ගියා නා. ඒක හොඳටම පේනවනේ දැන් කොබ්බෑකඩුව මහත්තයා ඡන්දය ඉල්ලන වෙලාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ලංකාවම පරාදයි. හැබැයි උතුර දිනනවා එතුමා. ඒ උතුරේ මිනිස්සුන්ට ආර්ථිකය ශක්තිමත් වුණේ ශ්‍රී ලංකා ආණ්ඩුවේ. හැබැයි ඊට පස්සේ ආපු ක්‍රමවේදයත් එක්ක රටම විනාශ වෙලා ගිය එක තමයි වුණේ. අද අවසාන ප්‍රතිඵලය බැලුවම මෙතෙක් කවුරු පාලනය කරත් මොන විදියට ගෙනිච්චත් රට ඉස්සරහට ගියා කියලා අපිට පිළිගන්න බෑ. ආපස්සටයි ගිහින් තියෙන්නේ. ඔය බැලුවම ඉතින් ලොකු බොරු පේන සම්වර්ධනයක් තියෙන්න පුළුවන්. හැබැයි සම්වර්ධනයේ අයිතිකාරයෝ කවුද?
ඒවා අපි ඔක්කොම ණය. මේ අපි කරපු සම්වර්ධනේ ආපහු නැවත ප්‍රතිලාභෙන කොච්චර ප්‍රමාණයක්ද කරලා තියෙන්නේ. අපි විදේශ ණය ගෙනල්ලා තියෙනවා හැම කාලෙම. අපේ දේශීය ඉංජිනේරුවෝ මේ මිලියන් 1000න් කරන වැඩේට අපි 2000ක් විතර ගෙවලා තියෙනවා. සමහරලාට 3000 ගෙවපු අවස්ථා තියෙනවා. ඕන තරම් තියෙනවා. ණය අරගෙන ඉතින් එක්ක කොමිස් ගහන්න පුළුවන් නැත්නම් ඒ රටවල් වලටම ආපහු යන්න පුළුවන්. උපදේශක සේවා මහාන් විනාශයක් වුණා. දැන් ඒක ගැන අපි මම ආයෙ කියන්නේ දැන් අපි ආපහු මේ අපි සිංගප්පූරුවේ කාලේ ලංකාව වගේ දෙන්න ඕනේ කියලානේ පටන් ගත්තා. හැබැයි දැන් මම කියන්නේ දැන් අපි සිංගප්පූරුව ගැන කියන්න ඕනත් නැහැ. මැලේසියාව ගැන විදියට යන්න ඕනත් නැහැ. චීන ගැන යන්න ඕනත් නැහැ. 70 77 මැතිනි ආරම්භ කරපු යුගයේ නැවත ක්‍රියාත්මක කරොත් දැන් උනත් අපේ රට ගොඩ එන්න පුළුවන්. ඒවයි තිබුණු අඩුපාඩු අඳුනගෙන ඒවා විනාශ කරමි. හොඳයි. අපේ අඩුපාඩු අපි හදා ගන්න ඕනේ. අඩුපාඩු අපි අඳුන ගන්න ඕනේ. නිහතමානීකමක් තියෙන්න ඕනේ. ඒ අඩුපාඩු අපෙන් සිද්ධ වුණා කියලා අපි පිළි අරගෙන ඉදිරියට යන්න. එහෙම නැති වුණොත් අමාරුයි රටට ඉස්සරහට යන්න. අමරු රැමතුමා කියන කාරණේ පිළිබඳව මම හිතන්නේ රටටම හොඳින්ම තේරෙනවා ඇති. අපි මෙන්න මේ අඩුපාඩු හදාගමු. නායකයනුත් හැමෝම මේ අඩුපාඩු ඇත්තටම පිළි අරගෙන අපි රට හදාගෙන ඉදිරියට යන්න බලමු. තව බොහෝ දේවල් තියෙනවා සාකච්ඡා කරන්න. අපි කතා කරමු. ටර්නින් පොයින්ට් කෙටි විරාමයක්. හොඳයි ඔබ යාලිත් එක්වන්නේ ටර්නින් පොයින්ට් දේශපාලන වැඩසටහන සමගින් පරිසර මාත්‍ය මහින්ද අමරවීර මහතා සමගයි අපි අද මේ සාකච්ඡාව සිදු කරමින් සිටින්නේ. බොහෝ දේවල් තියෙනවා සාකච්ඡා කරන්න එතුමන් සමග. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා කියන්නේ බලපෑමක් කර හැකි කණ්ඩායමක් වන බවට සාක්ෂි සාධක තියෙනවා. මුල් කාලීනව නම් කිව්වා නිදහස් පක්ෂය තමයි අවශ්‍ය වෙන්නේ. නිදහස් පක්ෂයට පොරොන්දු කාරණා දුන්නා. නමුත් ඒ පොරොන්දු ඒකාරින් ඊටුන්නේ නැහැ. නිදහස් පක්ෂය නොසලකා හැරියා. නමුත් වර්තමානයේ රටට පේනවා ජනතාවට පේනවා නිදහස් පක්ෂයට යම් බලපෑමක් කිරීමේ හැකියාවක් තිබෙන බව. දැන් ජනාධිපතිතුමා හෙට දවසේදී ජාතිය අමතන්න නියමිත වෙලා තියෙනවා. විශේෂ ප්‍රකාශයක් කරන්න නියමිත වෙලා තියෙනවා. එතුමන්ට මේකයි කරන්න ඕනේ කියන කාරණේ අපිට කියන්න බැරි වුණත් ඔබතුමාලට යම්කිසි බලපෑමක් සහ යම්කිසි බයක් කරන්නට පුළුවන්කමක් දැන් තියෙන නිසා එතුමන් හෙට ජාතිය ඇමතීම මේ විශේෂ ප්‍රකාශය සිදු කිරීම හරහා කුමක් කිව යුතුයි කියලාද ඔබ විශ්වාස කරන්නේ? මම පළවෙනියටම කියන්න කැමති ජනාධිපතිතුමාටත් අපේ රාජ්‍යයටත් දැන් තියෙන ප්‍රධාන අභියෝගය තමයි ජනතා විශ්වාසය නැවත ඇති කර ගැනීම. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට පත් කරේ ලොකු විශ්වාසකින්. කවදාවත් ඡන්දෙ නොදෙන අය එතුමට ගිහලා ඡන්දේ පාවිච්චි කරා. විශේෂයෙන්ම තරුණ පිරිස ඒ වගේ විදේශගතව ඉන්න අය පවා ඇවිල්ලා ඡන්දේ පාවිච්චි කරා. ලොකු විශ්වාසකින් වෙනසක් බලාපොරොත්තු වෙන තමයි කටයුත්ත කරේ. ඒ නිසානේ ඡන්දේ දීලා නිකන් හිටියේ නැහැ. ඒ තරුණයෝ ගිහිල්ලා තාප්පවල චිත්‍ර ඇඳලා ඒ ගිහිල්ලා පුරම් වෙච්ච කුඹුරු ඉගෙන ගත්තා හිතුවා මේ වෙලාවේ අපි යමක් කරන්න ඕනේ කියලා උදැල්ල අරගෙන අර පුරම් වෙච්ච කුඹුරට බැස්සා. ඒ වගේම ගෙදර තියෙන වත්තේ හරි වගා කරන්න එහෙම ලොකු සූදානමකින් ඉඳපු කණ්ඩායමක් හිටියා. ඒ වගේම එතුමාගේ පළවෙනි ආණ්ඩු මේ කියන්නේ මාස ගානක එතුමාගේ ආණ්ඩු කාල පරිච්ඡේදය තුල කියන්නේ පළවෙනි ටර්න් එක තිබ්බනේ මැතිවරණයකට පෙර මාස 8ක් 9ක් විතර මමත් ඒ ආණ්ඩුවේ එතකොට හිටියා අමාත්‍ය ධූරයක් ඇමති කන් 14යි තිබුණේ. ඒ 14 ඇත්තටම ඉතාමත් හොඳින්. ඒ ඇමති කන් 14ත් එක්ක බොහොම හොඳ රට පාලනය කරානේ. කාටවත් කියන්න බෑනේ ඒ කාලේ හොඳ නැහැ. ඒ නිසා තමයි 3-2 බලයක්. ඒත් කවදාවත් ඡන්දෙ නොදෙන අය ඇවිල්ලා ඡන්දේ ලබා දීලා 3-2 බලයක් සහිත ආණ්ඩුවක් හදලා දුන්නා. නමුත් ඊට පස්සේ යම් අතපසුවීම් කාගෙත් ඇර වුණ බව පිළිගන්න ඕනේ. ඒක තමයි පළවෙනි දේ. මම දැන් ජනාධිපතිතුමා මේ පිළිගැනීම කිරීම ඉතාමත් උචිතයි කියලා මම කියනවා වෙච්ච අඩුපාඩු. ඒක එතුමා අනුරාධපුරයේ තිබුණු රැස්වීමකත් එක වෙලාවක් කිව්වා අපි අඩුපාඩුවක් මිනිස්සු අතින් වෙනවනේ. ඒක පිළිගරගෙන මේක නිවැරදි කරන වැඩපිළිවෙල එතුමා ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍යයි. පළවෙනි දේ තමයි ජනතාවගේ විශ්වාසය දිනා ගන්න ඕනේ. ජනතාවගේ මේක අපේ ආණ්ඩුවක් කියලා. මේ ආණ්ඩුව අපේ ආණ්ඩුවක්. මේ ආණ්ඩුව අපි වෙනුවෙන් ඉන්නේ. අන්න ඒක ජනතාවට තේරුම් ගන්න ඕන. දැන් ටික ප්‍රමාද වෙලා තියෙන්න පුළුවන්. නමුත් දැන් හරි ඒක තමයි දැරිය යුතු පළවෙනි උත්සාහය. ඒ වගේ කතා කරලා මේ රටේ තිබෙන ප්‍රශ්න විසඳන ආකාරය පිළිබඳව එතුමා කතා කරයි කියලා අපි විශ්වාස කරනවා. ඒක තමයි අවශ්‍ය වෙන්නේ. ඔබතුමා කියන කාරණේ පැහැදිලි. ඇත්ත తත්වය රටට කිව යුතුයි.
වැරද්දක් අඩුපාඩුවක් කරනවා නම් එය හදාගෙන රටේ නායකයා සහ සියලු කණ්ඩායම ආණ්ඩුව විදිහට ඉදිරියට යා යුතුයි කියන කාරණේ ඔබ සඳහන් කරන්නේ. පැහැදිලි. හොඳයි. දැන් ඔබතුමාලා මෙහෙම ප්‍රකාශයක් කළාට අපිට පේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වර්තමානයේ තුල සිදු කරන ප්‍රකාශයන් සහ දැඩි ප්‍රකාශයන් මේ සියල්ල එක්ක පහුගියදා බුත්තලදී සහ ඒ ආසන්න සියලු රැස්වීම් වලදී කිව්ව ප්‍රබල කාරණයක් තමයි අපි පොහොට්ටුවත් එක්ක මින් ඉදිරියට මැතිවරණ වලට යන්නේ නැහැ. අපි තනියම තමයි සටන් කරන්නේ, තනියම තමයි තරඟ වදින්නේ කියලා. මේක ඇත්තටම කිව්ව ප්‍රකාශයක්ද? ඕනේ දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට අපි සංවිධාන ගත වෙනවා. අපේ මේ වෙනකොට අපේ ඔබ දකින්න ඇති තම සාර්ථක දිස්ත්‍රික් සම්මේලන ඒ වගේම මම මේ වෙනකොට දිස්ත්‍රික් මට්ටමේ മന്ത്രി සංසද දාගෙන අපේ පක්ෂය අපි සංවිධානය කරනවා. අපේ පක්ෂය ඊළඟට එන මැතිවරණයකදී තනියෙන් බලය ගන්න පුළුවන් නම් ඒක තමයි වැදගත්ම දේ. ඉතින් අපි ඔක කතා කරලා තියෙන්නේ ඉතින් අපේ ඉන්න පාක්ෂිකයන්ගේ ඉල්ලීමක් තියෙනවා දැන් ඊළඟට එන පළාත් පාලන මැතිවරණේ තනියම තමයි තරඟ කරන්න ඕන කියලා. අපි ජනතා මතයටනේ අපි කන් දෙන්න වෙන්නේ. ඒ නිසා අපි හැම වෙලාවෙම මේ තීන්දුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාවත් අපි 4 දිනක්වත් ගන්න එකක් නෙමෙයි. අපි පක්ෂයේ විදියට තීන්දුව ගන්න අපේ දේශපාලන මණ්ඩලයක් තියෙනවා. අපේ ඒක 13 දෙනෙක් ඉන්නවා. ඊළඟට තියෙනවා අපේ මධ්‍යම කාර්ය සභාව. ඒකේ තියෙනවා 55ක් වගේ. ඒක ඊළඟට අපේ විධායක සභාවය, අපේ සමස්ත ලංකා කාර්ය. ඒවයි ගිහිල්ලා තමයි අපි තීන්දුව ගන්න. ඉතින් එතකොට ඒ ගන්න තීන්දුව එක්ක තමයි අපි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒකෙදී දැන්ට ඉදිරිපත් වෙලා තියෙන යෝජනාව තමයි පළවෙනියට එන්න තියෙන පළාත් පාලන මැතිවරණේ. ඒක අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම තරඟ කරමු කියන අදහස ඉදිරිපත් වෙලා තියෙනවා. තව ටික මාස කිහිපයක් ගියොත් ජාතික මැතිවරණ වලට පවා එන්න පුළුවන් කාලවකවානුවක් එනවා නේද මේ තියෙන නීතිමය තත්ත්වයන්නේ? ඔව්. දැන් අවශ්‍ය නම් ජනාධිපතිතුමාට ලබන අවුරුද්දේ මාර්තු වෙනකොට පාර්ලිමේන්තුවේ විසිරවීමේ හැකියාව තියෙනවා. 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ අවුරුදු 2කමාරක් පිරෙනවා මාර්තු මාසෙට. එතකොට එතුමාට පුළුවන් මේ අවශ්‍ය නම් මැතිවරණයකට මේ කැඳවන්න. එහෙම තත්ත්වයක් ආවොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඔය කියන විදිහට තනියම තරඟ කරලා ආසන දැන් 14ක් තියෙනවා මන්ත්‍රී දුරාසන. එවැනි තත්ත්වයකට එන්න පුළුවන් ඊට වඩා වැඩි කරගැනීමේ ශක්තිය. අපේ විශ්වාසය අපි හරියට සංවිධාන කටයුතු කරොත් අපිත් අපේ විශ්වාසය ජනතාවත් එක්ක ගොඩනගාගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. දැන් අපි ආණ්ඩුවට කිව්වට වැඩක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි නායක විදිහට අපි මමත් ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරු අපි දැනගන්න ඕන ජනතාව අපි ගැන විශ්වාසය තහවුරු කරගන්න. අපිනුත් යම් අඩුපාඩු අතපසුවීම් තියෙනවා නම් ඒවා පිළි අරගෙන අපිත් නිවැරදි වෙන්න ඕන. නැතු අපිත් උද්දච්ච වෙලා මේ කටයුතු කරොත් නෑ දැන් ආණ්ඩුව පිරිච්ච නිසා ඔක්කොම අපිට එනවා කියලා ඒක වෙන්නේ නෑ. ගම්මට්ටමේ සංවිධාන ශක්තිය තියෙනවා අපි අවංක වෙන්න ඕන. ඒ අවංකව කටයුතු කරොත් අපිට අනිවාර්යෙන් ඊට වඩා හොඳ ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේ බොහෝ දුරට අපි ඊළඟ මැතිවරණයේ තරඟ කරන්නේ සන්දානෙකින්. ඔව් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනියම නෙමෙයි අපි සන්දානෙකින් තරඟ කරනවා. එතකොට තවත් පක්ෂ ගණනාවක් දැන් අපි පක්ෂ 11ක් එක්ක එකමුතුවෙන් යන සාකච්ඡා වටයක් තිබෙනවා. ඊට අතිරේකව ඒකට නියෝජනය නොවන පක්ෂ ගණනාවක් තියෙන එක්සත් ජනතා නිදහස් සන්ධානය තුල ඒ පක්ෂත් එකතු කරගෙන ඒ වගේම ආණ්ඩුවේ ඉන්න පක්ෂ වෙන්න පුළුවන්, විරුද්ධ පක්ෂ වෙන්න පුළුවන්. අපිත් එක්ක එකතු වෙ හැකි අපිත් එක්ක අපිටත් පිළිගන්න පුළුවන් ඒ කණ්ඩායම් එක්ක එකතු වෙලා ජාතික මැතිවරණ තරඟ කිරීම තමයි අපේ බලාපොරොත්තුව. දැන් ආණ්ඩුවට වර්තමානයේ එල්ල වෙලා තියෙන බරපතල චෝදනාවක් තමයි සුදුසු සහ නොසුදුසු සියලු දෙනාම ආණ්ඩුවට එකතු කරගත්තා. මේකත් එක්ක ආණ්ඩුව පිරිහීම සිද්ධ වුණා කියන එක. දැන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ යලි ගොඩනැගීම හරහා සියලු දෙනාම එකතු කරගෙන මේ යන්න හදන ගමනේදී මේ සුදුසු සහ නොසුදුසු කොහොමද හඳුනගන්නේ? එහෙම කරොත් සන්ධානයටත් මේ පිරිහීම සිද්ධ වෙන්නට පුළුවන් නේද? අනිවාර්යයෙන්ම අපි පැහැදිලිව ඉතින් අපි කියන්නේ ඒකයි දැන් මේ රටේ මිනිස්සු දේශපාලනඥයෝ ගැන දන්නවා. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. දැන් මේ ටෙලිවිෂන් එකේ මම දන්නවා සමහරලාට දේශපාලනඥයෝ කතා යනකොට ටක් ගාලා රිමෝට් එක මාරු කරනවා. මොකද ඒව කතා අහලම ඇති වෙලා බොරු කියලාම ඇති වෙලා අර මේ බොරුවක් වුණත් කියන්න මේ දැන් එක වතාවක් කිව්වට පස්සේ ඒ විශ්වාසය නැහැ. අපි දේශපාලනඥයෝ අවංකව කතා කරන්න ඕන. ඇත්ත කතා කරන්න ඕන. බොරු කියන්න හොඳ නැහැ. ඒ වගේම දේශපාලනඥයෝ මේ අපි මේ ජනතාවගේ බලයනේ ගන්නෙ. අපි අහිංසක මිනිස්සු බොහොම විශ්වාසකින් තමයි මේ മന്ത്രിවරේ බලයටපත් කරන්නේ. ඒ බලය අරගෙන අපි මේක ඇවිල්ලා මේක මහා හයියකට වාහන දාගෙන ගිහිල්ලා මැරකම් කළා, ඒ හොරකම් කළා, ජඩකම් කළා එහෙම කරොත් මොකද වෙන්නේ? රටේ මිනිස්සුන්ට දේශපාලනේ තිත්ත වෙනවා. වෙන ක්‍රියාමාර්ග වලට යන්නේ සූදානම් වෙන නිසා අපි යන්නේ ඒක අපි එක්සත් ජනතා නිදහස් සන්ධානෙත් අපි ප්‍රබල විදියට කියන කාරණේ තමයි හොඳ කණ්ඩායම් එකතු කර ගැනීම තමයි වැදගත් වෙන්නේ. අපේ පළාත් පාලන ආයතන മന്ത്രിවරු අපේක්ෂකව ගිය වතාවේ තෝරද්දී අපේ ප්‍රතිඵලය ලොකු නෑ. හැබැයි 1000 ගණක් ඉන්නවා.
මම හිටිය සම්මුඛ පරීක්ෂණ මණ්ඩලවල අපි අඩු ගානේ මම කියන්නේ 95%ක්වත් මම කියන්නේ 100%ක් නෙවෙයි 150ක් ඔයා තෝරගන්න බැරි එක ඉතාමත් හොඳ කණ්ඩායමක් තමයි අපි තෝරගත්තේ. ඒ නිසා තමයි දැන් අනිත් ගොඩාක් පක්ෂවල മന്ത്രിවරුන්ට විවිධ චෝදනා එද්දී අවම චෝදනා ප්‍රමාණය මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභා മന്ത്രിවරු 1000 ගාන වෙනුවෙන් අපිට එහෙම චෝදනා එල්ල වෙලා තියෙනවා. හොඳයි. ඔබතුමාට මුලින්ම කිව්ව කාරණේදී මේ දේශපාලඥයෝ ඇත්ත කියන්න ඕනේ. මේ බොරු කියන්න එපා. මෙහෙම මේක මොකද ජනතා ඡන්දයෙන් ඇවිල්ලා ජනතා මනාපෙන් ආපු උදවිය තමයි දේශපාලඥයා කියන්නේ. ඇත්තටම පාර යනකොට තෙල් පෝලින් ටික පේන්නේ නැත්තම් මාධ්‍ය සාකච්ඡාවට ඇවිල්ලා කියනවා නම් කොහෙද තෙල් පෝලින් තියෙන්නේ? ඉන්ධන පෝලින් නැහැ. 3-4යි වාහන නවත්තලා තියෙන්නේ. මොන පිස්සුද? ඔය කියන්නේ බොරු. එහෙම කියලා ඇමතිවරුන්ට කියන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒ ඇමතිවරු කොහෙද ජීවත් වෙන්නේ කියන එක ලොකු ප්‍රශ්නයක්. ඇමතිවරු ඔබතුමාට ගරු කරනවා අපි. මොකද මේ ඇත්ත කතාව අනිවාර්යයෙන්ම රටට කියන්න ඕනේ. මොකද එහෙම වුණොත් තමයි මේ වෙලාවේ රට වැටිලා ඉන්න තැනින් ගොඩ ගන්න පුළුවන්කම ලැබෙන්නේ. හින්දා යලිත් ඔබට ඇත්තටම ස්තුතිවන්ත වෙනවා. මොකද ඒ ඇත්ත සහ රටේ වත්මන් තත්ත්වය පිළිබඳ නිවැරදි ප්‍රකාශනය දේශපාලඥයන් විදිහට මහජන නියෝජිතයින් විදිහට ඔබ කරන්න ඒ ආයතන අපි කරනවා. එහෙම වුණාම අපිටත් දැනගන්න පුළුවන් රට ඇත්තටම කොතනද තියෙන්නේ සහ කම්පැනින් ඒ ගැන හිතලා උත්තර හොයාගෙන යන්න පුළුවන්. ඇමතුමා සඳහන් කළා පක්ෂ 11ක් එක්ක පක්ෂ 10ක් එක්ක එකතු වෙලා ඉන්නවා. පක්ෂ 11 සම්ධානය. දැන් චෝදනාවක් යම් විට අපි දැක්කා එල්ල වෙනවා. ජනාධිපතිතුමා ගිහිල්ලා හමු වුණා. දැන් මේ හදන්නේ පක්ෂ 10 අමතක කරලා දාලා ආණ්ඩුවත් එක්ක ගමනක් යන්න කියලා. මොකද්ද මේකේ ඇත්තටම අනාගතය? මේ පක්ෂ 10ත් එක්ක ඒ කියන්නේ 11ම එකතු වෙලා ගමනක් යනවද? මොකක්ද අනාගතය? නෑ පක්ෂ 10ක් 11ක් එකතු කරගෙන යන්නේ මේ අපේ බලාපොරොත්තු. එහෙම බලාපොරොත්තුවක් නෑ. අපේ බලාපොරොත්තුව මේ රටේ ප්‍රගතිශීලී මේ රටට ආදරය කරන සියලු පක්ෂ එකතු කරගෙන යන්න. දැනටම අපිට අඩු ගානේ මට කියන්න පුළුවන් පක්ෂ ලියාපදිංචි පක්ෂ විතරක් 15කට වැඩිය අපිත් එක්ක ඉන්නවා. දැන්ටයි සම්දානේ ඉන්න පක්ෂ ගණනාවක් මේ කණ්ඩායම ඇතුලේ නැහැ. 15කට වැඩි. ඊළඟට තව ලියාපදිංචි නොවුනත් ජන බලයක් තියෙන පක්ෂත් එක්ක බැලුවොත් දැන් අපේ ළඟ 20 ගාණක් අපිත් එක්ක ඉන්නවා. ඊට අමතරව තව ගොඩක් අපිට එකතු කරගන්න ඉස්සරහට ලැබේ. ආණ්ඩුවේ යම් මැති ඇමතිවරු යම් කණ්ඩායමක් පසුපෙළක් ඉන්න කණ්ඩායමක් ඔබලා හා එකතු වීමේ සූදානමක් තියෙනවා. ඔය ඇත්තටම ආණ්ඩුවේ ඉන්න മന്ത്രിවරුන්ගේ යම් කලකිරීමක් තියෙනවනේ. ඒක අපි රහසක් නෙවෙයි. ඔය සමහර අය කෑ ගහලා කියනෝනේ අපිට එළියට යන්න එහෙම කියලා මම ඒගොල්ලන්ට දවසක් දීපු උත්තරේ ඔබට මතක ඇති. මම කිව්වා මීට මාස ගානකට ඉස්සෙල්ලා ඒගොල්ලෝ මතක තියාගන්න අපි දවසක එළියට යන්නම්. හැබැයි අපි යන්නේ 3-2 නැති කරලා නෙමෙයි. 113ක් නැති වෙයි අපි ගිය දවසට කියලා. මට ස්ථිර වශයෙන් කියන්න පුළුවන් දැන්ටම අපි ළඟ අපේ මේ සන්දානය ඇතුලේ ඉන්නවා මේ ඉන්න පක්ෂ කණ්ඩායම් ටික එකතු වෙච්ච ටිකේ 29ක් 30ක් ඉන්නවා. 30ක් වගේ ඉන්නවා. අඩුම ගානේ තව 20ක්වත් අපි එකතු වෙයි කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා. ඔබ නොහිතන කණ්ඩායම් මම මේ ලොකුවට පුරාජේරුවට හෝ කියන කෙනෙකුත් නෙමෙයි. මම එහෙම කතා කරලත් නෑ. අපිත් එක්ක മന്ത്രിවරු කතා කරනවා. අපිත් එක්ක ඇමතිවරු කතා කරනවා. ඒ නිසා මම කිව්වේ මේක මේ අපිට ඒක මහා සතුටක් ලබන දෙයක් නෙමෙයි. අපි මේ ආණ්ඩු බලය අපි මේ ඔක්කොම ආණ්ඩුවක් කඩලා ආණ්ඩුව අරගෙන මේ ප්‍රශ්නේ විසඳනවා කියලා නෙමෙයි. මම කියන්නේ ඒක ආණ්ඩුව තේරුම් ගන්න ඕන. ආණ්ඩුවේ ওই වාචාල කතා කරන කට්ටිය තේරුම් ගන්න ඕන. ඒ සමහර ඉන්න අය හිතන ඔය අලුතින් ආපු අය හිතන නෑ මේ දැන් හරි විමල් ගම්මන් පිළ ගියා. වාසුත් දැන් ඒ දෙන්න ගියා. ඒ ඇමතිකන් දෙක දෙන්නෙකුට හම්බුණා. දැන් වාසුත් අයින් වෙනවා. ඒකත් තව එක්කෙනෙකුට දෙනවා. ඊළඟට ජයන්ත සමරවීර අයින් වෙනවා. ඒකත් තව එක්කෙනෙකුට දෙනවා. ඊළඟ දවසේ නිමල් සිරිපාලයි මහින්ද අමරවීරයි කැබිනට් එකෙන් අයින් වුණාම ආයේ දෙකක් තව දෙන්නෙකුට ගන්න පුළුවන්. ඊළඟට අනිත් එකට දුමින්දයි දයාසිරි ලසන්ත අයින් වුණාම ඒ දෙකටත් තව දෙන්නෙකුට එන්න පුළුවන්. ඊළඟට රංජිත් සියමලාපිටියයි අංගජනුයි ඒ තනතුරු දෙකෙන් අයින් වුණා. මේකටත් එහෙම හිතාගෙන ඉන්න කට්ටියකුත් ඉන්නවා. සිහින ලෝකයක සිහින ලෝකයක තමයි. හැබැයි එහෙම ගන්න ආණ්ඩුවක් තියෙනවද කියන එක ඊට කලින් කල්පනා කරගන්න. ඔබේ අංක ගණිතය හරියටම හරි 156ක් ඉන්න තැනින් 30ක් අඩු වෙනකොට එතන 126ක වෙනවා. එහෙම වුණොත් එහෙම තව 20 දෙනෙක් ඔබ සඳහන් කරන ආකාරයට යම් කලකිරීමක ඉන්නව නම් එකතු වෙනවා නම් එයත් අඩු වෙලා 106ක් වගේ තත්වයකටපත් වෙනවා. ඒ කියන්නේ ආරෙන් ඒක වෙන්නේ විය හැකි දේවල්. මම කියන්නේ නොවිය හැකි දේවල් නෙමෙයි. මම කියපු බොහෝ දේවල් වෙලා තියෙනවා. මට බය නැතුව කියන්න පුළුවන් මම දේශපාලනේ දැන් මේ කාලය තුල මම ගත්ත තීන්දුව වැරදිලා නැහැ. සමහර අය ගන්න තීන්දුව එක්ක සමහර අය මුල් කාලේ මගේ හිතවත් අයත් කියන ඕකනේ මේ ගන්න තීන්දුව. හැබැයි අවසාන කාලේ කියන ගන්න තියෙන හොඳම තීන්දුවයි.
මම දැන් යහපාලන ආණ්ඩුවට එකතු වෙන වෙලාවේ මම මගේ ඔක්කොම දිස්ත්‍රික්ක කට්ටිය කැඳවල තමයි මොකද මම තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට 2015 ඉහළින්ම වැඩ කළා ලංකාවේ පළවෙනි තැන එතුමාට අපි මෛත්‍රීපාල ජනාධිපතිතුමාට අඩුම ඡන්ද හම්බුනේ මගේ ආසනේ එතුමා හොඳටම දන්නවා මම නිසා එක ඡන්දයක් එතුමාට අඩු වුණේ නැහැ වැඩි වුණා මම ලංකාවෙම ගිහලා හැබැයි එහෙම වුණාට ජාතික ආණ්ඩුවක් හැදෙන වෙලාවේ අපි මහින්ද ජනාධිපතිතුමාත් ඒ වෙලාවේ එතුමාත් මුල් වෙලා ආශිර්වාද ලැබිලා පක්ෂ නායකත්වයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට දීලා ජාතික ආණ්ඩුවකට එතුමා ආරාධනා කරා මම දිස්ත්‍රික්කයේ අය කැඳවලා මං කිව්වා මොකද්ද ගන්න තීන්දුව එයාත් කිව්වා ඔක්කොම එක හඬින් එකතු වෙන්න මම බය නැතුව ඒ තීන්දුව ගත්තම සමහර අය කිව්වා ටික දවසක් යනකොට නෑ ඔබතුමා උතනින් ඉවරයි පාර්ලිමේන්තුව ආයෙන්න බැරි වෙයි දේශපාලනය විනාශ වෙයි එහෙම වුණේ නෑ අපි හැබැයි ඒ කාලය ඇතුළත ඒ යම් වගකීමක් බාරගත්තා මම බාරගත්තු වගේකීම හරියට ඉෂ්ට කරපු කෙනෙක් මම ඒ වෙලාවේ දීවර ඇමතිවරයා විදියට හිටියා ලංකාවේ තිබුණ මත්ස්‍ය තහනමක් යුරෝපයේ මට GSP තහනම ඔව් GSP තහනම යුරෝපයේ මත්ස්‍ය තහනම ඒක පදනම් කරගෙන තමයි GSP තහනම මම ඒකයි කියන්නේ මම රටට ණය නැති විදියට මම ඒක වැඩ කරා ඒ තහනම මම අයින් කරගත්තා අදත් අපනයන ශේෂ්ත්‍රයේ වැඩිම ආදායමක් කියන වේගෙන්ම දියුණු වෙන එක තමයි දීවර කර්මාන්ත හැබැයි මම එදායේ තීන්දුව ගන්න මම විතරක් නෑ අත්තර මේ වෙලාවේ මේ විදේශ මන්ත්‍රීතුමා විදියට ඉඳපු මංගල සමරේ මන්ත්‍රීතුමාත් අපි ලොකු සහයෝගයක් ලබා දුන්නා. අපි ඒ ගත්තු තීන්දුව නොවෙන්න අද දීවරයත් ඉවරයි. අපේ රටේ එන ආදායමත් නෑ. දැන් කවුරුත් ඒ සමහර අය කයිවාරු ගහනවා දැන් මේ මම දැක්ක එක කට්ටිය කියනවා දැන් තමයි හොඳම කාලේ කියලා. හැබැයි හොඳ වෙන අඩිතාලම දැම්මේ මම. මට ඒක බය නැතුව කියන්න බෑ. ඒ වගේම මේ ශේෂ්ත්‍රය මගේ ළඟ ඕනනම් තියෙනවා සංඛ්‍යාලයකින් හැම ශේෂ්ත්‍රයකම වර්ධනයක් තියෙන දීවර ශේෂ්ත්‍රය. කෝටි 1000කට එහා ගියපු මම හිතන්නේ පාඩුවක් ලැබපු එක ඔබ ඒව මම ලාභ කරා අවුරුදු ගාණක් අවුරුදු 30 40 ලාභ කරලා බෑ කියපුව වහන්න තිබිච්ච විකුණන්න තිබිච්ච මං ගෙනාව. ඒ සේරම කළා අවසානයේ හැබැයි මං එකක් කියන්න කැමතියි එක දීවරේ පාට බැස්සේ නැහැ. ඒ කාර්යාලික වැඩ වර්ජනයක් තිබුණා. හොඳට ඒකනේ සාධකේ ඊළඟට මං කෘෂිකර්ම ඇමති වෙනවා. මාස 9යි ඉන්නේ. ලංකා ඉතිහාසයේ අවුරුදු 40කට පස්සේ සෙන්ට්‍රල් බැංක් වාර්තාව කියන්නේ මම කියන එක නෙමෙයි. බලන්න 2018 මහා කන්නේ මට බාරුණු කන්නේ තමයි ලංකා ඉතිහාසයේ අවුරුදු 40කට පස්සේ ලැබුණු වැඩිම වීයස්සන්. එතකොට සේනා දළබුව හානි කරද්දී වැඩිම බඩිරුව වස්සයන් අවුරුදු 10කට විතර පස්සේ. ඒක මම නෙමෙයි මහා බැංකු වාර්තාවේ කියන්නේ. ඉතින් මේ වගේ අපි මේ වැඩ ටික කරා. හැබැයි එහෙම කරගෙන යනකොට අපිට තේරුණා මේ යන ගමනේ යම් අඩුපාඩු වෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා පැත්තෙන් වෙච්ච දේවල් මිනිසුන්ට එපා වීමක් තිබුණා. අපිට දැන් ජනතාවගේ ඉල්ලීමක් ආවා අපිට. මම විශේෂයෙන් මගේ දිස්ත්‍රික්කයේ ජනතාවත් එක්ක කටයුතු කරනවා. මට අපේම අය කිව්වා දැන් ඇති මේ යන ගමනේ වැඩක් වෙන්නේ අපි වෙනසක් කරමු කියලා. ඊට පස්සේ මම ලියුම දීලා ජාතික ආණ්ඩුවෙන් අයින් වෙලා අපි ඇවිල්ලා අවුරුදු එකමාරක් නිකන් മന്ത്രിකම් වල ඉන්නේ. ඉතින් ඒක අත්තු තීන්දුවත් හරි. ඊට පස්සේ ජනාධිපතිවරණ එනකොට ගොඩාක් මුල මතයක් තිබුණා ශ්‍රී ලංකාවේ මොකටද වැඩ කරන්නේ කියලා. මම කිව්වා අද නම් මිනිස්සු බණී. මම කිව්වා නෑ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට තමයි වැඩ කරන්න ඕන. සජිත් ප්‍රේමදාසන් නෙවෙයි කියලා. විවිධ අපේ ගෙදර රැය 2 වෙනකම් විතර රැස්වීම තිබුණා. අපි සාකච්ඡා කරා. අවසානට අපේ මතේ ජයග්‍රහණය කරා. විවිධ මත තිබුණා. නමුත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට අපි සහයෝගය ලබා දුන්නා. මම අදත් කියන ඒ ගත්ත තීන්දුවේ වෙලාවේ හැටියට හරි. ඒ වෙලාවේ සජිත් ප්‍රේමදාස ජනාධිපති කරා නම් මේ ප්‍රශ්නේ ඔක්කොම විසඳෙනවා කියලා මම අදත් හිතන්නේ නැහැ. හැබැයි අපි ගත්ත තීන්දුවේ අපි තෘප්තිමත් වෙන ආකාරයේ ප්‍රතිඵලයක් නැති බව සැබෑව. හරි. දැන් අද හෙට අපි තීන්දුවක් ගන්නවා නම් ඒ ජන නිවැරදි තීන්දුවක්. හැබැයි ඒ ගන්න එක තීන්දුවක්වත් රට විනාශ වෙන රටට හානියක් වෙන තීන්දුව අපි ගන්න නැtei කියන එකත් මම තාමත් වගකීමෙන් කියනවා. විපක්ෂ නායකවරයාගේ ඒ දෙසට යොමුණු හින්දා මම අහන්නේ දැන් අද සමග ජන බලවේගය පවත්වනු ලැබුවා කොළඹදී දෙවන්ත විරෝධතාවයක්. ඒ සඳහා සැලකිය යුතු සාධනීය ජනකායක් පැහැදිලිවම පැමිණියා. කොළඹ ස්ථාන රැසක මහා විශාල තදබදයක් තිබුණා. ජනාධිපති ලේකම් කාර්යාලය 4 වටින් ඇවිල්ලා වට කරගත්තා. මහා විශාල සෙනඟක් ඔවුන් අද කොළඹට එකතු කරගත්තා. මේ අභියෝගයක් නෙවෙයිද පක්ෂ 11 කණ්ඩායමට සහ ගොඩනගන්න හදන සන්ධානයට? නෑ අපිට කිසිම අභියෝගයක් නෑ. අපිට කිසිම අභියෝගයක් නෑ උදේ මේ මෙහෙමයි දැන් මේ වෙලාවේ හැටියට ආණ්ඩුවට විරුද්ධව තියෙන ඕන එකකට සෙනගෙනවා. මම මේක නිකන් බොරුවට කියන්න ඕනේ නෑ. මෙතන හිටිය 600යි 700යි කියලා සාමාන්‍ය සෙනග ප්‍රමාණයක් හිටියා සැලකිය යුතු මට්ටමකට හිටියා. මම කියන්නේ ගියේ මම දැක්කා ජනතා ශක්ති පෙරමුණ සංවිධානය කරා ඒත් එහෙමයි. අපි සංවිධානය කරාම අපි දැන් මේ අපේ තාම යන්නේ මේ බල මණ්ඩල කියන්නේ සාමාන්‍ය මේ හෝල් එකක් ඇතුලේ තියෙන මම මේ අවසානයේටම තිබුණු බල මණ්ඩලයේ බුත්තල ජගත් පුෂ්කුමාර මහත්මයා ඇතුළේ කණ්ඩායම සංවිධානය කරලා තිබුණේ.
මම ඊට පෙර එතනම රැස්වීම් වලට ගිහිල්ලා තියෙනවා මේ ජනාධිපතිවරණවල වගේ මහමැතිවරණවල මම යනවා මොකද මේ අපේ අල්ලපු දිස්ත්‍රික්කේ නිසා ඒ රැස්වීමේ මගේ මිත්‍රයා ජගත් කුෂුමාරයකටම අපි පාර්ලිමේන්තුවට ආවේ. ඉතින් මේ සැරේත් ගියාම මම දැක්කේ ඒ රැස්වීමක ඉඳපු සෙනගම මේ සම්මන්ත්‍රණයේ ඉන්නවා. ඒ කියන්නේ මිනිස්සුන්ට ලොකු පීඩනයක් තියෙනවා. ඒක තමයි මේ ආණ්ඩුව තේරුම් ගන්න ඕනේ ඒක. දැන් ඉතින් මේක මහා ඇත්තටම මම කිව්වෙත් ඒක තමයි. දැන් ගිහිල්ලා තාත්තා ඉන්නවා තෙල් පොලිමේ. අම්මා ගිහිල්ලා ඉන්නවා ගෑස් පොලිමේ නැත්තම් කිරිපිටි පොලිමේ. පුතා හරි දුව හරි ගිහිල්ලා ඉන්නවා අම්මා ඉන්නේ කිරිපිටි පොලිමේ නා දුව ගිහිල්ලා ඉන්නවා ගෑස් පොලිමේ. තවත් ඉන්නවා නයි කෙනෙක් ගිහිල්ලා සිමෙන්ති කොට් එක. මේ තත්ත්වේ ගෙනියන්න බෑනේ මෙහෙම. මේක අපි තේරුම් ගන්න ඕනේ. මේක අපි කැබිනට් මණ්ඩලෙත් කතා කරා. ජනාධිපතිතුමත් වතාවල් ගණනාවක් කිව්වා. ඇත්තට මුදල් ඇමතුමත් මොකක් හරි නමුත් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. දැන් එන්නේ ඒක තමයි අපි කල්පනා කරන්න ඕනේ. ඒක කල්පනා කරලා මේ ප්‍රශ්නේ අපි වහාම විසඳන්න ඕනේ. නැත්නම් අපි මේ ආණ්ඩුවේ හිටියත් ඇමතිකම් ගත්තා මේ හැමදා මිනිස්සුන්ට දැන් අපි සංචාරක ව්‍යාපාර නම් අපි බලාපොරොත්තු වෙන්නේ උදේ අනිත් ඔක්කොම වැටලානේ. අපේ ආර්ථිකය දැන් ඉස්සරහට ගන්න තියෙන ප්‍රධාන දේ තමයි සංචාරක. අපි හිතන්න පුළුවන් ද මේ ලයිට් පැය 6ක් 7ක් තිබුණ හැබැයි දැන් 3යි ගාන මෙහෙම ලයිට් කපද්දි සංචාරක වෙනවා කියලා එන්නේ නැහැ. එතුමා අන්න හරි අපි නියමතන්ට එනවා. දැන් මෙන්න මේ සරල කාරණේ අපි නැව හරි නැව වෙනකොට ඒ ටිකට ගෙවා ගන්න ඩොලර් නැහැ කියලා කියමුකෝ. දැන් ඔකටත් හැබැයි ප්ලෑන් එකක් තියෙන්න ඕනේ. අරහෙන් නැව වෙනකොට නැව එකපාරටම එල්ල පාත් වෙන්නේ නැහනේ. නැව වෙනකොට අපි ලෑස්ති කරලා තියාගන්න ඕනේ සල්ලි ටික. එතකොට දැන් සංචාරක කර්මාන්තය නම් දියුණු කරගන්න ඕනේ. ඔබතුමා කියන එක හරියට හරි මේ කාරණේ. අපි අනිවාර්යයෙන්ම සංචාරකයන්ට පහසුකම් දෙන්න ඕනේ. සංචාරකයන්ට චීස් කෑල්ලක් කන්න නැත්තම්, ඒ මිනිස්සුන්ට අවශ්‍ය වෙන පළතුරු ටික මේකේ නැත්තම්, ලයිට් ටික නැත්තම් අපි කොහොමද සංචාරක කර්මාන්තය ගොඩනගාගන්නේ? එතකොට මේක ඇයි මේ තීන්දුව ගන්න උදවියට හිතන්න බැරි? මං කියන්නේ ඒක තමයි කොතන හරි අපේ අඩුපාඩුවක් වැරද්දක් වෙලා තියෙන මේ සිද්ධීන් එන බව මේ රටේ ආණ්ඩුවට ඉන්න ආර්ථික විශේෂඥයෝ ඉන්න ඕනේ. ඒ අය මේවට උපදෙස් දෙන්න ඕනනේ. දැන් රටේ තත්ත්වයක් ඇති වෙනවා නම් දැන් මම විදුලි බල ඇමති විදියටත් මං ඉඳලා තියෙනවා. ඔබතුමා ට්‍රාන්ස්පෝර්ට් මම කනිජ තෙල් ඇමතිත් ඉඳලා තියෙනවා. මම ප්‍රවාහන ඇමතිත් ඉඳලා තියෙනවා. පවර් එනර්ජි ඔබ හිටියා. මම ඔය ඔක්කොම කරපු කෙනෙක්නේ. ඒ වෙලාවල් වලට අපිට ඒ අමාත්‍යාංශවල දැන් මම විදුලි බලයේ ඉන්න වෙලාවේ මට කිව්වා දැන් මෙන්න විදුලිය මේ අවුරුද්දේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඒක අපි සාකච්ඡා කරා. මම ඉඳපු වෙලාවේ ඔය ලාභයි තිබුණේ. ඊළඟට පෙට්‍රෝලියම් එකේ මට අපේ ඉන්න ඒවට ඉන්න මේ අමාත්‍යාංශය ඇතුළෙත් ඉන්න විශේෂඥයෝ පරිබාහිරවත් ඉන්නව අදහස් දෙන කට්ටිය. ඒගොල්ල අපි අර්ථ නිරූපණය කරා. අපි ඒකේ බිලියන 50ක විතර ඉතුරු කරා. ඔබ දකින්නේ නැති. වෙනම අරමුදලකුත් ඇදුවා. දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ ට්‍රාන්ස්පෝර්ටේෂන් පවර් ඇන්ඩ් එනර්ජි ඔබතුමා හිටපු අමාත්‍යවරයා විදිහට දැන් ලොකුම ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මේ බලශක්ති ශේෂ්ත්‍රය තුරනේ. ඇත්තටම දැන් කියන්නේ පාඩුවේ කියලානේ. ඇමතුමා ඔබතුමා ඉන්න කාලේ ලාභ ලැබුණා කියන ඒ සංඛ්‍යාලයකන තියෙනවා. ඇත්තටම මෙතන තියෙන්නේ පැහැදිලි ලෙසම දූෂණය සහ නිසි කළමනාකාරීත්වයක් නැතිකම නේද? මට මේක දූෂණය කියන වචනටත් වැඩිය මම පාවිච්චි කරන්නේ කළමනාකරණයේ ප්‍රශ්නයක් තියෙනවා. ඒක මන් දන්නේ නැහැ කොතනද වෙන්නේ කියලා. ඒක අමාත්‍යාංශ වෙනවද නැත්නම් වෙන තැනක වෙනවද මහා බැංකුව වෙනවද මන් දන්නේ නැහැ. මොන තත්ත්වයක් තුල හරි මේ ප්‍රශ්නේ දකින්න එපයි. මාස 6කටවත් ඉස්සෙල්ලා අඩු ගන්න. මේ දැන් කෙසරේට ඇවිල්ලා අද නැව ගන්න බෑ අද මේ කියන එක නෙමෙයි. ඒවා කලින් අදහස් ඉදිරිපත් කරලා කතා කරලා වැඩපිළිවෙලක් හැදෙන්න ඕන. නැවෙන දවසට තියෙන්න ඕන. අපි අනිත් එක තමයි අපි ආණ්ඩුවේ ප්‍රමුඛතාවය අඳුර ගන්න ඕන. අද මොකද්ද අපිට අත්‍යවශ්‍යම දේ? අත්‍යවශ්‍යම දේ පළවෙනිම දේ මම නම් දකින්නේ මේ වෙලාවේ කන බොන ටික ඒක අවශ්‍යයි තමයි මිනිසුන්ට. ඒක අවශ්‍යයි. ඒක අපේ රටේ හදා ගන්න පුළුවන්. ඒකෙත් අපිට වැරදිච්ච තැනක් තියෙන මම ඕනනම් කතා කරන්න කෘෂිකර්මයේ අපිට වැරදීමක් වුණා. ඔව්. හැබැයි අපිට පළවෙනි දේ තමයි අපිට අවශ්‍ය මේ වෙලාවේ හැටියට. පළවෙනිම දේ තමයි අපිට ඉන්ධන ටික දෙන්න ඕන. ඉන්ධන ටික හරියට ගෙනාවොත් විදුලි බලයත් ලැබෙනවා. ඊළඟට ගෑස් ටික හරියට එන්න ඕන. දැන් ගෑස් ටික නැති වුණොත් කොහොමද සංචාරක ව්‍යාපාරේ හෝටල් ටික කරන්නේ? අර දරද දාන ඊළඟට බෑනේ. ඊළඟට මේ දැන් ඉවෙල ඉල්ලන දෙයක් තර මේ පරණ යුගයකට යන්න ඒකට දැන් වාදනවත් නෑනේ ලොකු හෝටල් වල. දැන් අපිට මටත් ඇත්තටම දුකයි. මම මේ ලොකු කලකිරීමකුත් වෙන සමාජලාට දැන් පෙරීදා උදේ කතා කරලා මිනිස්සෙක් මට අඬා වැටෙනවා ගෑස් සිලින්ඩර් දෙකක් අරගෙන දෙන්න කියලා. ගෑස් සිලින්ඩර් දෙකක්. මිනිස්සු ඉල්ලන්නේ ඇමති කෙනකින් කතා කරලා ගෑස් සිලින්ඩර් දෙකක්. මගුල් ගෙදර තියෙනවා ගෙදර. දැන් මේ මිනිස්සු මගුල් ගෙදර ගන්න මාස ගාණක් තිස්සේ මේ අර හෝටල් නෙවෙයි ගෙදර ගන්න එකේ කන්න ටික උයලා දෙන්න. මට 3ක් කතා කරලා අවසානයේ
ඇත්තටම හරියම දැන් අපේ ඒක ඊළඟට තව මිනිස්සෙක් කතා කරලා එයාගේ දුවගේ උත්සව වෙනුවේ ගෑස් සිලින්ඩර් මං ඉතින් මේ මට කතා කරන්නත් බෑ. ඇත්තට මේ මගේ ගෙවල් කිට්ටුව තමයි මේ පළාතරම ගෑස් බෙදලා දෙන ව්‍යාපාරික මහත්මයා ඉන්නේ. මේ මිනිස්සයා හරිය හොඳට කරන එක අපි කියන්න ඕනේ මේ බ්ලැක් මාකට් එහෙම යන්න දෙන්නේ නැහැ. මට ඉතින් කතා කරන්නත් හිතක් නැහැ. ඉතින් මං කතා කරාම එයාත් මේක hina වෙලා නේ මොකද්ද කරන්නේ මතුමා කියලා මට ඉතින් අන්තිමට තිස්සමහරාමේ ගෙනියපු දෙයක් ඒ මිනිස්සයා ගෙනල්ලා දුන්නේ. අර මිනිස්සයාට ගෑස් සිලින්ඩර් එක දුන්නාම ඉතින් මේ මහා ස්තුති කරනවා. ඉතින් මොකද්ද අපිට මොනතරම් දැන් අද කතා කරලා ඉවරයක් නැහැ. තෙල් ටිකක් කරන් දෙන්න. තෙල් ටිකක් කරන් දැන් ගෝයන් කපන මැෂින් ටික නතර වෙලා දැන් අපේ පැත්තේ ටිකක් වැහි කළුවේ වේගෙන එනවා. මං ගේ කැබිනට් මණ්ඩලයක කොහොම හරි තෙල් ටික දැන් හැබැයි තෙල් ටික මට පොරොන්දු වුණා. ජනාධිපතිතුමත් කිව්වහම වැඩිපුර යවන්නේ කියලා ප්‍රදේශ. ඉතින් මේ ඩීසල් ටිකක් ගහ ගන්න ඉල්ලන තත්ත්වය කිව්වම මොන තරම් ප්‍රශ්නයක්ද බලන්න. එහතුමා මේකට ප්‍රධාන හේතුව වෙන්නේ මේ ඇත්තටම පොළවේ පය ගහලා ජීවත් නොවෙන එකද? මොකද දැන් මෙච්චර විශාල බලයක් වර්තමාන ආණ්ඩුවට ලබා දීලා මේ නායකින්ට ලබා දුන්නට පස්සේ ඒ ජනතාව ඊටාම පල්ලෙහා තැන ඉන්න සියලුම දෙනා ඊටාම ඉහළ තැන ඉන්න අයත් මේ ඡන්දේ දීලා තියෙනවා. හැබැයි වර්තමානයේ තියෙන ලොකුම ප්‍රශ්නේ පොළවේ පය ගහන්න නැතුව මේ ප්‍රශ්න විසඳන්න බැහැ නේ ඇමතුමා. දැන් ජනතාව මේ විදිහට දුක දකින්න නැතුව ටීවී වලට ඇවිල්ලා කියලා මේ ප්‍රෙස් කොන්ෆරන්ස් දීලා කියලා මේක නෑ රටේ එහෙම දෙයක් නෑ කියලා මේ මවාගත්ත වෙනත් ලෝකික හිඳීමම නෙවෙයිද මේ ප්‍රශ්නට හේතු වෙලා තියෙන්නේ. අපි ඒක තමයි කියන්නේ මේ ඇත්ත කතා කරන්න ඕනනේ මිනිසුන්ට. එහෙමනම් ප්‍රශ්නයක් තියෙනවා අපි කීමේ අවශ්‍යතාවයත්. මිනිසුන් දැන් කේන්ති යනම කාරණේ තමයි බොරු කියන එක. බොරු කියන එක. දැන් කියනවා හෙට ඉඳලා දැන් ඇති වෙන තෙල් තියනවා කිව්වම මොකද්ද හිතෙන්නේ? නෑ හෙට ඉඳලා තෙල් තියනවා. හැබැයි තෙල් නෑ. නෑ ගෑස් හරි කියනවා. ලයිට් කපන්නේ නැහැ කියනවා. පැහැදිලිවම කියනවා ගාමිණී ලොකුගේ අමාත්‍යවරයා සිදු කරන ප්‍රකාශ ඊටාම මම හිතන්නේ ජනතාව කොයි තැනද එතුමාව තියන්නේ කියන එක අපිට හිතා ගන්නත් බැරි තරම්. එච්චරටම එතුමන් කරන ප්‍රකාශ විදුලි බල අමාත්‍යවරයා වෙලා ඉන්නකොට සහ වර්තමානයේ බලශක්ති අමාත්‍යවරයා මේ කරන ප්‍රකාශات එක්ක ඇත්තම ජනතාව කුපිත වෙනවා සහ ජනතාව ඊටාම කලකිරීමටපත් වෙනවා. ඒ නිසා මම හිතන්නේ මේ ඇමතිවරුන්ගේ ප්‍රකාශ පිළිබඳවත් මීට වඩා මම හිතන්නේ රටේ නායකයන් මීට වඩා බලන්න ඕනේ කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. හොඳයි එමෙතුමා ඉක්මනින් යන්න. ඔබතුමා කෘෂිකර්ම අමාත්‍යවරයා විදිහට කටයුතු කරන කාලෙදී ඔබතුමා සඳහන් කළා මුලින්ම ඒ කාරණේ. ඔබතුමා ඉතා විශාල වියස්වන්නක් ලබා ගන්නට 2018 කාලෙදී මම හිතන්නේ කාල සීමාවෙදී කටයුතු කළා. ඒ වගේම තමයි විශාල බඩේරිඟු අස්වන්නක් ලබා දුන්න අපේ කෘෂිකර්මාන්තයට. දැන් වර්තමානයේදී ගත ඊටම බරපතල තීන්දුවක් මේ කාබනික පොහොර කතන්දරේ. දැන් මේකත් එක්ක සිද්ධ වුණේ පැහැදිලිවම අද වෙනකොට අපේ විශාල වශයෙන් අපේ කෘෂිකර්මාන්තය පල්ලෙහාට වැටලා තියෙනවා. කෘෂිකර්ම මැතිතුමාට උපදේශක්වත් දුන්නේ නැද්ද ඒ කාලේ මං කරේ මෙහෙමයි කියලා? මම ඇත්තටම මේ தත්ත්වය පිළිබඳව දැන් මේ කාබනික පොර වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී ඒක ජනාධිපතිතුමා ඇත්තටම හොඳ අදහසකින් තමයි මේක පටන් ගත්තේ කියන්න ඕනේ. එතුමා පළවෙනියටම බිලියනයකට වැඩි සල්ලි වෙන් කළා දුන්නා මේක අධියර විදියට කරන්න කියලා. නමුත් කෘෂිකර්ම මාත්‍යාංශයේ කාරණේ සිද්ධ වුණේ නැහැ. දැන් මහින්දානන්ද මහත්මයා නෙවෙයි ඊට පෙරත් ඉඳලම ඒක අඩුපාඩු සිද්ධ වුණා. ඒ නිසා තමයි ජනාධිපතිතුමාට මේ වගේ තීන්දුවක් ගන්නුනේ. දැන් මේ අධීර වශයෙන් කරන්න දීපු එක කරන්න නැති නිසා එතුමා මේක එක සැරේට ක්‍රියාත්මක කරන්න ගෙනාවම ඉතින් කවුරුත් කිව්වා මේක කරන්න පුළුවන් මේක හොඳයි කියලාත් කිව්වා. නමුත් මම මේක තියෙන අත්දැකීම එක්ක මම කිව්වා මේක ඉතා හොඳ වැඩසටහනක්. මමත් මේක පටන් ගත්තා මේක සාර්ථක කරගන්න පුළුවන්. හැබැයි එක සැරේට මේක කරන්න බෑ කිය. මම මේක කරපු කෙනෙක්. මම නිකන් මේ කටින් බතල හිතනපු කෙනෙක් නෙමෙයි. මගේ ළඟ මේ දැනුත් මේ ෆෝන් එකේ තියෙන ඕන්නම් මට ඒවා කොහෙවත් විකාශය කරේ නැහැ. මගේ ගෙවත්ත කොහොමද හැදුවේ කියලා. හැමදේම හැදුවා වසවිස නැතුව. මගේ කුඹුර කොහොමද මං අස්වැද්දුවේ කියලා. අපිට කුඹුරු ටික යම් ප්‍රමාණයක් තියෙනවා අපේ තාත්තගෙන් ආපු අපිට ටික වැඩිපුර තියෙනවා. නමුත් මම එක කුඹුරක් කරා. මං කෝ හැබැයි ඒක කුඹුරයි ඒක කරන්න පුළුවන්. අපි තියෙන ඔක්කොම එහෙම කරන්න බෑ. ඒකට ඉතින් ලොකු මහන්සියක් වෙලා. කැපවීමක් කරාම ඒක කරන්න පුළුවන්. ඒ දෙක සැරේට මේ වගේ එකක් කරන්න ගිහිල්ලා අද නරක තැනකට අපි ගිහින් තියෙනවා. නරක තැනකට කනගාටු වෙන්න මේ කියන්නේ අපි එකක් අපි නැනෝ පොර දෙන්න ගියා ඒක වැරදුනා. ඊළඟට කාබනික පොර කියලා ඒවා දෙන්න ගියා වැරදුනා. තව කාබනික පොර කියලා ගෙනත් දීපුවා. ඔබ දන්නවා සමාලාට ඒ තත්යකට ආවේ නැහැ. මේ අර කියන්නේ බල්ලු බටු කන තත්ත්වේ ආවයි කියලා ඒව ගැහුවම පැහැදිලිව. මෙහෙම දේවල් ඇති වුණානේ. ඒ කියන්නේ හරි අශනිකව කරන්න ගිහිපු එක. ඒ නිසා අපේ VSN මම හිතන්නේ 140කට වැඩි ප්‍රමාණයකින් අඩු වෙලා තියෙනවා. හරි වැඩි ප්‍රමාණ 40කටත් වැඩි. ඒක කියන්නේ ඒක මහා
දැන් අවුරුදු ගණනාවකට බලපාන තරම් දෙයක්. ඒ නිසා අපිට කාටවත් දැන් කිව්වොත් එහෙම කවුරු හරි මම දැක්ක කියන සමහරු මේ අපිට ආහාරය ගියක් නැහැ අපි ආහාර වලින් සම්පූර්ණයි කියලා ඒක නිකන් මේ මනස්ගාතයක්. අපි රටින් ගෙනල්ලා කන්න දෙන දීලා මේ දැන් ආල් හරි ගැන මෙට්‍රික් ටන් ලක්ෂ 3ක් විතර දැන්ටම රටින් ගෙනල්ලා තියෙනවා. අපිට දැන් ඇත්තට කියන වෙලාවක් දන්නේ නැහැ. ඒ නිසා අපි ඒක කරන්න පුළුවන් අධීරගත. හැබැයි දැන් මේක මම දිගටම කතා කරා. ඉතින් සමහරලාට මේ අපි කතා කරනකොට ඒ වෙලාවේ කිව්වා නෑ මේ පෝර ඒජන්ට්ලා වෙච්ච කට්ටිය ඉන්නවා කියලා. පඩි ගන්නවා පඩි ගන්න ඉතින් නිලධාරි වගේ ඇමතිවරුත් ඉන්නවා. අපි නම් ওই පොර කවුරුද එක්ක සම්බන්ධත් නැහැ අපි දන්නෙත් නැහැ. මට ඇත්තට මට පෞද්ගලිකව කිව්වේ නෑ කියන්න ඕනේ. ඒකට ඕනවට වැඩිය කතා කරන්න ගියාමත් ඒගොල්ලන්ට වැටෙන්න ගත්තා. ඒ වෙනුවෙන් කතා කර විශිෂ්ට කට්ටියක් හිටියා. අද බලන්න මේ මිනිස්සු මේ කොහෙද ඉන්නේ කියලා. මේක මේ තනියක මේකේ වැරදුණු තව තැන්ති පළවෙනියට මේකේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරි දැනුවත් කරන්න ඕනේ. ඒයි මේක ඇඟට ගන්න ඕනේ. මේ මම හිතන්නේ 15000ක් 20000ක් ඉන්න නිලධාරි. අනේ අපි දන්නෙත් නැහැ. ඒගොල්ලෝ දන්නේ නැහැ. ඉතින් එතකොට කොහොමද කරන්නේ? ඊළඟට අපේ ගොවි සංවිධාන තියෙන. ගොවි ජනතාව තියෙන. ඒ අය දැනුවත් කරන. දැන් අපි ඊයේත් කතා කරේ. දැන් හරි ඒ ටික කරගෙන යන්න. දැන් ඇමතුමා එකඟ වුණා. ඒ ටික දැනුවත් කරලා කරගෙන යන්න. මම හිතන්නේ මේ කන්නේ අපිට ඊයේත් මම ඇහුවාම කිව්වා මේ වෙලාවට පොහොර ලබා දෙනවා කියලා. එහෙම ලබා දුන්නොත් අපිට වෙච්ච දේ වුණා මේ තත්ත්වයෙන් ගොඩ එන්න පුළුවන්. හොඳයි. තව සාකච්ඡා කරන්න බොහෝ දේවල් තියෙනවා. මම හිතන්නේ ඊටම වටිනා කරුණු කාරණා රසක් ඊටමත් එක්ක අපිට කතා කරන්න පුළුවන් වුණා. මොකද මේ කෙලින් කතාව අපි පැහැදිලිවම අපේ ටර්නින් පොයින්ට් වැඩසටහන තුල තියෙන ප්‍රධානම දෙයක් තමයි කෙලින් කතාව. කෙලින් කතාව. එතුමගේ ඒ කතාව හැමදාම කෙලින්. ඉතින් ඒ නිසා අපිට අද වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම අපිට ඒ කෙලින් කතාවකට ප්‍රවිෂ්ඨ වෙන්න හැකියාවක් ලැබිලා තියෙනවා. තව බොහෝ දේවල් තියෙනවා සාකච්ඡා කරන්න. යමු තවත් කෙටි විරාමයකට ඉක්මනින් එනවා ඔබ හමු වෙන්න. පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමගයි අද ටර්නින් පොයින්ට් වැඩසටහනින් අප මේ සාකච්ඡා කරමින් සිටින්නේ. වෙලාව ඉතාම ඉක්මනින් යන නිසා අපි ඉක්මනින් තවත් ප්‍රශ්න කිහිපයකට යන්නට සූදානම් වෙනවා. ඇමතුමා දැන් ජනාධිපතිතුමා අපි මේ සාකච්ඡාවේදී කලිනුත් සඳහන් කළා. ජනාධිපතිතුමා විවිධ උත්සාහයන් ගන්නවා. විවිධ ප්‍රයත්නයන් ගන්නවා. විවිධ යෝජනාවන් ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා. අග්‍රාමාත්‍යවරයාත් ඒ වගේ. අපි දකින අමාත්‍යවරුත් කිහිප දෙනෙක් ඉන්නවා දැඩි උත්සාහයක් ගන්නවා යම් යම් වූ දේවල් සමාජගත කරමින් සහ රටට කරන්නට. ඒ අතරින් ජනාධිපතිවරයා දෙන නායකත්වය තුළ කරන්නට හදන බොහෝ දේවල් අනිත් පැත්තට පෙරලෙන පාටක් තමයි පේන්න තියෙන්නේ. අපි හොඳටම කරේ නෑ කියන එක තමයි දැන් රටේ ජනතාවට පත්‍යං වේගෙන යන්නේ. ඇත්තට මේ වගේ තත්වයක් ඇති වෙන්න දැන් ජනාධිපතිවරයා කාබනික පොහොර තැනේ ඉඳලා ගත්තාම ජනාධිපතිතුමාගේ මේක අනිත් පැත්තට හැරෙන්නේ. මේ වගේ තත්වයකට ඇති වෙන්න මොන වගේ හේතුද බලපාන්නේ සහ ඇත්තටම රටට ඔය කියන තරම් සාධනීය දෙයක් සිද්ධ වෙලාම නැද්ද මේ ආණ්ඩුව? ඇත්තටම කාබනික පොහොර තැනින්ම පටන් ගත්තත් ජනාධිපතිතුමා ඉතා හොඳ අදහසකින් තමයි කටයුත්ත කරේ. වගේම ජනාධිපතිතුමා ඒකෙන් ලොකු ප්‍රතිඵලයක් බලාපොරොත්තු වුණා. මේක වෙන එකක් නේ හොඳ මේ ආහාර ටිකක් වසවිස නැති දෙන්න පුළුවන් මේක. ඒ ප්‍රධාන ගැටලුවනේ මේ වගකීම බාරගත්තු අයත් ඒකට අනුගත වෙන්න යන අයත් සහයෝගය ලබා දුන්න නිසා තමයි ඒක අසාර්ථක වෙන්නේ. නැත්නම් මේ ජනාධිපතිතුමා හිතුවක්කාරකමක් කියලා මම කියන්නේ එතුමා වැරද්දක් කරා කියලා. ඒ වගේම ජනාධිපතිතුමාගේ පැත්තෙන් බැලුවොත් ඇත්තටම අපි අගය කළ යුතු කාර්යයන් බොහොමයක් තියෙනවා. මම ඒවා බොහොම අවංකව කියන්න කැමතියි. බොරුවට නිකන් හැමෝම විවේචනය කරනවා වගේ මටත් කියන්න පුළුවන්. නමුත් එතුමා මුල් කාලේ පටන් ගත්ත විදියෙන් බැලුවොත් එතුමා බලයටපත් වුණු ගමන් ඇත්තට මම අපිත් ඒකයි මම කිව්වේ රටේ ජනතාවත් ලොකු විශ්වාසයෙන් හිටියා. ඒක තමයි නැවත එතුමාට හෙට දිනේ කතාවෙන් ආරම්භ කරන්න තියෙන්නේ. එතුමා කිව්වා පළවෙනියටම කට උඩ් ගහන්න එපා කියලා. මම දැන් පරිසර අමාත්‍යවරයා විදියට හිතනවා අඩු ගාන ටොන් ගානක් ප්ලාස්ටික් එකෙන් ඉතුරුනා මේ පොලිතින්. නැත්තම් කොච්චර බැනර්ලා දිනවද ජනාධිපතිවරයෙක්පත් වුණා. ඊළඟට එතුමා කිව්වා මගේ ෆොටෝ එකක් කොහෙවත් ගහන්න එපා කියලා. හරිය ඒකත් ඉතාමත් හොඳ දෙයක් නේ. මේවත් මිලියන ගාන කෝටි ගානක ගහනවා සාමාන්‍ය. හැමතිර උත්සවේ පළකවල මුල් ගල් ඒවා හොඳ දේවල්. යම් යම් අඩුපාඩුත් අපි මම හොඳ දෙයට මම මොන පැත්තේ හිටියත් ඒක කියන. ඒ වගේම එතුමා ඇවිල්ලා අපිට පළවෙනි කරපු දේ තමයි එතුමා වාහන ගන්නෙත් නෑ අලුතෙන්. ඇමතිවරු වාහන ගන්නත් එපා. සාමාන්‍යයෙන් අමාත්‍යාංශයේම ආණ්ඩුවක් පෙළුණාම ඇමතිවරු ඉතින් ගන්නවා. අද වෙනකන් කවුරුවත් වාහන ගෙනාවේ නෑ. ඊළඟට එතුමා කිව්වා
දැන් එක වෙලාවක යෝජනාව ඒක අපිත් එක්කම විරුද්ධ වුණා. අපිත් ඇත්තටම මමත් විරුද්ධව කතා කරපු කෙනෙක්. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුපත් වුණා මාස 6ක් යන ඉස්සෙල්ලා වාහනයක් ගන්න පර්මිට් එකක් දෙනවා. නමුත් මේ එක වෙලාවක යෝජනාව ආපු වෙලාවේ අපි එක වෙලාවම කිව්වා මේක එකට වෙලාව නෙමෙයි කියලා. ජනාධිපතිතුමාත් ඒක පිළිගත්තා. අද මේ අමාත්‍ය මණ්ඩලයේ හරි മന്ത്രിවරු හරි කවුරුවත් වාහන පර්මිට් එකක් වාහනයක් ගත්තේ නැහැ. හරි මං කියන්නේ මේ හොඳ දේවල් අද අනිත්තර සමහර දේවල් නිසා යටපත් වෙලා තියෙනවා. ඊළඟට മന്ത്രിවරු දැන් රජයේ සේවකයන්ට විවිධ අවස්ථාවන් වල වැඩි කරාට මම දැන් අවුරුදු 20කින්වත් මගේ මතකයේ හැටියට වැටුප් වැඩි කිරීමක් කළා නැහැ. හැබැයි මේක වෙලාවකුත් නෙමෙයි. ඒකට යම් යෝජනා අදහස් වෙන වෙලාවෙ සමහර කෑ ගන්න අපි කිව්වා දැන් බෑ. ඒවයි මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳිලා විසඳෙන්නේ නැති වෙයි. හැබැයි අපේ ප්‍රශ්න අපි 225ටම ඔය මොන හරි දුන්නත් ඕක ගාන බැලුවම පොඩි ගාණක් වෙන්න පුළුවන්. හැබැයි අපි එහෙම වරප්‍රසාද කප්පාදු කරගෙන ගියොත් තමයි ඒක කටයුත්ත කරන්නේ. ජනාධිපතිවරයා ඒ ටික කළා තියෙන. ඒක අපි කියන්න ඕනේ. දැන් එතුමා වාහන 3කින් යන රටේ ජනාධිපතිවරයෙක් ඉන්නවා. මම දැන් ගිය සති දෙකකට ඉස්සෙල්ලා කෙන්යාවේ හිටියේ. මම ගිය පරිසර සමුළුවට කෙන්යාවේ ජනාධිපතිතුමා මම හරියට ගණන් කරා වාහන 27කින් තමයි ආ. විවිධ ඒවා එක විදිහේ ඒවා තිබුණා. අර ටෙලිෆෝන් ජෑම් කරන ඒවා ඊළඟට රිමෝට් වලින් පත්තු කරනවා නම් මම ඇහුවා ඒ කට්ටියගෙන් ඒවා මේ අර රිමෝට් ඔෆ් වෙන ඒවා ගියාම ඉස්සරහින් පස්සේ ඒක රාජ්‍ය නායකයෙකුට මම දොසක් කියනවනේ එහෙම තමයි තිබුණේ. නමුත් එතුමාද වාහන 3කින් යන මේ රටේ ජනාධිපතිවරයානේ. සමහර වෙන කට්ටිය ඊට වඩා වැඩි යන්නේ තියෙනවා. සමහර ඒ වගේ ඊළඟට නිලධාරි ප්‍රමාණය විශාල විදියට අඩු කරා. ඇත්තටම එතුමාගේ අර මාදී මේ මිරිහානේ තියෙන අර මේ ඒ නෝනාගේ ගේ මැඩම්ගේ ගේ ඉඳලා තමයි අදත් එන්නේ. ඒක වෙනසක් නෑ. මම දන්නවා ඒක මේ බොහොම අවිජ්ජයෙන් තියෙන පර්ණ ගයක් ටයිල් එකක්වත් අල්ල නැති. හැබැයි ඒ සරල ජීවිතය අපි අගය කරන්න. හැබැයි එතුමාගේ ආදර්ශය අනිත් අය දුන්නා නම් එතුමා මගේ වැඩ ටික අනිත් පැතිවලිනුත් ඔක්කොගෙම වුණා නම් ඊට වඩා ජනතාවගේ විශ්වාසයක් ගොඩනගෙන්න ඉඩ තිබුණා. දැන් ආපහු එතුමාට තියෙන්නේ එතුමා යම් කැපකිරීමක් කළා ගොඩනගාගත්තු දේ. එතුමා නිසා මේ ලබාගත්තු ජයග්‍රහණය මේ වෙච්ච අඩුපාඩු ටික ගැන පිළි අරගෙන එතුමා නැවත මේ රට ඔක්කොම එකතු වෙලා හදන්න මහන්සි වුණොත් එතුමානේ ඒකේ නායකත්වය ගනී කියලා මම විශ්වාස කරනවා. එතුමා අනුව අනිත් අයත් ඒකට මහන්සි වුණොත් අපිට මේ රට මේ තත්ත්වෙන් යම් ආකාරයකට ගන්න පුළුවන්. ඔබ සඳහන් කරන කාරණෙත් එක්ක ඇමතුමනි දැන් ජනාධිපතිවරයාට දැඩි උමනාවක් තියෙනවා. ජනාධිපතිවරයාට යම්කිසි ඒ සම්බන්ධයෙන් වන පැහැදිලි දර්ශනයක් තිබෙනවා. හැබැයි ප්‍රශ්න වෙලා තියෙන්නේ මේ ළඟට එන අය සහ මේ වැඩ කළ යුතු කණ්ඩායම ඇමතිවරු වෙන්න පුළුවන් නිලධාරීන් මේ අය ජනාධිපතිවරයාට සහායක් නොදීම නිසා ජනාධිපතිවරයා අසරණ කිරීමේ යම්කිසි වූ වැඩපිළිවෙලක් කුමන්ත්‍රණයක් යම් දෙයක් ක්‍රියාත්මක වෙනවා කියලා හිතන්න බැරිද? මට ඇත්තටම මටත් තියෙන ප්‍රශ්නේ ඇයි මෙච්චර මෙහෙම දැන් එතුමත් ඉතාමත් දක්ෂයෙක්නේ. අපි මොනවා වුණත් කියන්න ඕන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යුද්ධයට නායකත්වයේ දීලා ඒක අවසන් කරානේ. ඒකට එතුමත් එක්ක ළඟින් ඉඳන් මේ කටයුතු මෙහෙවපු කෙනානේ ජනාධිපතිතුමා. ඒකට බැරිකමක් නැහැ. ඉතින් කොතනක හරි ප්‍රශ්නයක් තියෙන බව අපිට තේරෙනවා. ඒක මටත් තේරෙන්නේ නැහැ මොකද්ද මේ කවුද කින්ද මන්ද කියලා. ඒක එක්කෙනෙක් දෙන්නෙක්ගේ මම මේ අරයා මෙයා කියලා එහෙම ලඝු කරන්නෙත් නැහැ. කොතන හරි මේ ඔය ඉන්න ඒ විශේෂඥයින්ගේ වෙන්න පුළුවන්. කවුරු හරි ඉන්න උපදෙස් දෙන කෙනෙක්ගේ වෙන්න පුළුවන්. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා මටත් පෞද්ගලිකව හිතෙනවා. නමුත් මම ඒකම කියලා කියන්නේ මේ ප්‍රශ්නට හේතුව. මේක ජනාධිපතිතුමාට විතරක් පවරන්න. එහෙම නැත්නම් අගමැතිතුමාට විතරක්. එහෙම නැත්නම් මේ ප්‍රශ්න ඔක්කොටම මුදල් අමාත්‍යවරයා එහෙම කියන්න මම සූදානම් වෙන්නේ නැහැ. මේක සාමූහිකව මේ අඩුපාඩු වෙන තැන් තියෙන. ඒව නිසා තමයි මේ තත්ත්වයක් වෙලා තියෙන්නේ. දැන් අපි ඒව අඳුනගෙන කවුරුත් මේ වෙනුවෙන් මහන්සි වුණොත් රටට යම් තත්ත්වයක් එන්න පුළුවන්. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වුණත් ඇත්තටම අපි මේ වෙලාවේ හොයන්නේ මේ බලය ගන්නෙ කොහොමද? මේ වෙලාවේ දැන් ආණ්ඩුවට බණින වෙලාවේ විරුද්ධ වෙන වෙලාවේ මේ බලය ගන්නෙ කොහොමද? නැවත අපි ආණ්ඩුපත් කරගන්නේ කොහොමද? ජනාධිපතිතුරුපත් කරගන්නේ කොහොමද? මේවා නෙවෙයි අපිට මේ වෙලාවේ අවශ්‍යතාවය තියෙන්නේ. මේ ජනතාව විඳින දුක් අන්දරාවෙන් මුදව ගන්න ඒ අයට සහනයක් වෙන වැඩ පිළිවෙලක් දියත් කිරීම තමයි අපේ පළවෙනි පරමාර්ථය. නැත්තම් අර අපිට මේ වෙලාවේ මේක පෙන්නලා මේ බලයක් ගැනීමේ අවශ්‍යතාවයක් නෙවෙයි. ඡන්ද වෙලාවට ඒකේ ප්‍රතිඵල එයි. හැබැයි මේ වෙලාවේ අපි මේවා කඩාකප්පල් කරලා මේවයින් මිනිසු පාරවට එක සැරේට බස්සවල එහෙම කරලා අපිට කරන්න උවමනාවක් නැහැ.
ඔබ කියන්නේ ඒ කියන්නේ අද සමගි ජන බලවේගය කළා හා මහා විශාල වූ උද්ඝෝෂණ කොළඹට ජනතාව ගෙන්වීම හෝ ඒ වගේ දේවල් දැන් අපිට කරන්න අවශ්‍ය නැහැ. නිදහස් පක්ෂම කරන්නේ නැහැ. නෑ අපි කරනවා කියන්නේ උද්ඝෝෂණය. දැන් අපි කිව්වොත් අපි දැන් ඊළඟ මැයි රැළිය අපි තමත් ලොකුවට කරනවා. ඔය මොනවා කිව්වත් කිසිම පක්ෂයකට අපිට තරම් රට පුරා මං කියන්නේ විහිදිච්ච ශක්තියක්. ඒ කියන්නේ මම තව විදියට කිව්වොත් උතුරේ නැගෙනහිර දකුණේ හැමතැනම අපිට ප්‍රමාණෙන් යම් ප්‍රමාණයකට ප්‍රධාන පක්ෂයට වඩා අඩු වෙන්න පුළුවන්. හැබැයි අපිට හැමතැනම බලයක් තියෙනවා. ඔබ දකින්නද යාපනයේ තිබුණු විශාලම සෙනගක් මේ අපේ සම්මේලනේ මේ සම්මන්ත්‍රණ අන්තිමට ජන රැලි බවට පත් වෙනවා. මොකද මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උතුරේ ආසනක් දිනනවා. අංගජන එන්නේ අපේ අත ලකුණෙන් දිනලා එන්නේ. එතන දකුණට වඩා කොහොමද මේ එතන හැමෝම ප්‍රශ්න කරපු කාරණයක් තමයි මෙතරම් විශාල සෙනගක් කොහොමද මේ උතුරේ රැළියකට සහභාගී වුණේ කියන කාරණේ මතුවුණා. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තියෙන ගෞරවය තමයි මේක ජාතිවාදී පක්ෂයක් නෙවෙයි කියන එක. මේක ගොවියා ගැන දීවරයා ගැන බලන සාමාන්‍ය මිනිස්සයා ගැන බලන සග වෙද ගුරු ගොවිකම් කරු වගේ පීඩිත පන්තියත් එක්ක ඉන්න පක්ෂයක් කියන විශ්වාසය තියෙනවා. ඒක වැඩියෙන්ම තියෙනවා. ඒ වගේම උතුරේ අය දන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ කවදාවත් උතුරේ ජාතිවාදය අවුලවන්නවත් ඒ අයට කරදරයක් වෙන්නේ නැහැ. වගේම එයාගේ ආර්ථිකය වැටෙන්න දෙන්නේ නැහැ. මේ ඔය යුද්ධ ඔක්කොටම එක හේතුවක් තමයි ඒවා. ඔය මේ මිනිසුන්ගේ බඩට ගැහුවා මේ මිනිසුන්ගේ ආර්ථිකයට ගැහුවම එතෙන්දලා තමයි මේ එන්නේ. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන උතුරේ ජනතාවගේ විශ්වාසය තියෙනවා. මම හිතන්නේ එහෙම කිසිම පක්ෂයකට මේ දකුණේ ක්‍රියාත්මක වෙන සිංහල පක්ෂයකට තියෙනවද කියලා. පොළොන්නරු පෙරමුණට එහෙම තියෙනවද? එක්සත් ජාතික පක්ෂයට එහෙම තියෙනවද? ජනතා ශක්ති පෙරමුණට එහෙම තියෙනවද? ඔය සමගි ජන බලවේගයට තියෙනවද? නෑ කාටවත් එහෙම නෑ. TN එකේ ඉන්නවා. ඒ පැත්තෙන් අනිත් ඒකට ෆයිට් එකක් දෙන්නේ ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. නැගෙනහිරත් එහෙමයි. අපිට ඉන්නවා ප්‍රාදේශ සභාවල මම හිතන්නේ කිසිම පක්ෂයකට නැති තරමේ മന്ത്രിවරු ප්‍රමාණයක් ඉන්නවා. දෙමළ മന്ത്രിවරු ඉන්නවා. මුස්ලිම් മന്ത്രിවරු ඉන්නවා. අපිට සභා ගන්නාව තියෙනවා. අපිට දකුණේ යම් අඩුවීමක් තිබුණා. දැන් ඒක තමයි අපිට හදා ගන්න තියෙන්නේ. හොඳයි. අපි යමු ඔබතුමාගේ අමාත්‍යාංශයට. ඔබතුමාගේ අමාත්‍යාංශය පරිසර අමාත්‍යාංශය වුණත් පරිසර අමාත්‍යාංශය සතුව තිබුණු ඔබතුමා වැඩසටහන ආරම්භයේදී කිව්වා පරිසර අමාත්‍යාංශය සතුව මීට කලින් තිබුණු ආයතන ගණනාවක් ඉවත් කරමින් තමයි ඔබට පරිසර අමාත්‍යාංශය ලැබෙන්නේ. පරිසර අමාත්‍යාංශයේ කටයුතු කරගෙන යාමේදී මම දන්නේ මෙන්න මේ කියන කාරණාවලදී ඔබතුමාට අයිති වෙන කොටස මොකක්ද කියලා. දැන් අපි ගත්තොත් මේ රක්ෂිතවල හෝටල් හදන ප්‍රශ්නේ ඊටම බරපතල විදිහට දැන් බලපාමින් යනවා. එතකොට අනවසර පතල් කැනීම් සිදු කිරීම. එතකොට වැව්ගංගා ආශ්‍රිතව සංචාරක හෝටල් නමින් ඉදිකරන මැති ඇමතිවරුන්ගේ සහ බලගතු අයගේ ගොඩනැගිලි වන විනාශය. මෙන්න මේවට පරිසර අමාත්‍යාංශයද වග කියන්නේ නැත්නම් වෙන වෙන ආයතන ඉන්නවද? ඔකට පරිසර අමාත්‍යාංශය වග කියන අංශ කීපයක් විතරයි තියෙන්නේ. මේ මම අර කිව්වාගේ මේක මේ කියන්නේ මේ මට මේ තවත් මොකක්වත් ජන්නවත් වෙච්ච ප්‍රශ්න ගැනවත් කියන්නේ නෙමෙයි. අතර බැලුවොත් දැන් මම පෞද්ගලික කාලෙම මම කල්පනා කරා දැන් මම පරිසර අමාත්‍යවරයා විදියට නැවහරේ ගිලුණත් බනින්නේ මට. එක කට්ටියක් හිතනවා මේ පරිසරනේ. පර්ල් එක්ස්ප්‍රස් එකේ කතා කරලා ඒකයි බ්ලූ ඩයමන්ඩ් දෙකක්ම ඉතින් ඒ වෙලාවේ කතා. අපිට ඒක කිසිම අදාළ දෙයක් නෙමෙයි. ඒක වෙනම සමුද්‍රීය පරිසර අධිකාරිය කියලා වෙනම ආයතනයක් තියෙනවා. ඊළඟට මේ ගස් කැපුවත් කැලේ විනාශ වුණත් ඒකත් අපිට කිසිඳු අයිතියක් නැහැ. ඒකට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව තමයි ඒ ටික බලන්නේ. ඊළඟට ඔය අනිත් ටික බලන්නේ වනජීවී ගස් සහ සතුන් ගැන බලන්නේ මේ පැත්ත. හැබැයි ඔබ කියු කාරණා වලින් ඔය අපිට අදාළ වෙන්නේ ඇත්තටම ඔය පතල් කැනීම් වගේවා. ඒක අපිට අදාළ වෙනවා. ඒක නිසා අපි ඒක පිළිබඳව දැන් මම ගිය සතියේ මඩකලපුවේ ගියා, අම්පාරේ ගියා, මොනරාගල මේවයිත් බැලුවා. මට වාර්තා වුණා මේ ගොඩවැලි කැපීම් මේ වගේ දේවල් වෙනවා කියලා. මම කොළඹට ආපු ගමන් අපේ නිලධාරි ගෙන්නලා කිව්වා මේවා තවත් බලපත්‍ර දෙන්න එපා. ඊට පස්සේ හිතුමතේ මේවා දෙන්න එපා. මෙහෙම බලපත්‍රයක් දෙනවා නම් හොඳට පරීක්ෂා කරලා ඒ පිළිබඳව පසුවිපරම් කරන කණ්ඩායම් පත් කළා වෙනම අධීක්ෂණයක් සහිතව ඒ කටයුත්ත කරන්න කියලා. සමහර ගම්මාන පිටින් විනාශ කරලා. මේ හම්බන්තොට දිස්ත්‍රික්කෙත් එහෙම ගම්මාන දැන් මම හෙට අපේ කණ්ඩායමක් යවනවා මේ පැත්තේ වලේවත් එකලෙම් පැත්තට. මම යවනවා ගිහිල්ලා බලලා එන්න මට වාර්තාවක් දෙන්න කියලා. ඒ වගේ විනාශයක් වෙලා තියෙනවා. ඔද අද අපිට ප්‍රවෘත්ති වලට වාර්තා වුණා රත්නපුර ඊටාම නරක විදිහට මේ කැනීම් සිදු කරනවා හැබැයි පතල් සඳහා. ඒකත් අලුත් විදියක්. දැන්
අපෙන් මේ බලපත්‍ර ගන්න මම දැන් පොඩ්ඩක් මේ සීමා කරනවානේ. දැන් මම වෙනදට වැඩිය මම ගොඩාක් මේවා පිළිබඳව හොයනවා. ඒ නිසා පොඩි අධෛර්ය කිරීමක් තියෙනවා. දැන් කරන්නේ මැණික් ගන්න කියලා බලපත්‍ර ගන්න. මේ රත්නපුරේ නෙමෙයි මේ මොනරාගලත් ගන්නවා. හම්බන්තොටත් තරම් තියෙන සමාජ. හැමතැනම ගන්නවා මේ මැණික් නෑ. අනුරාධපුරේ ගන්න. මේ අම්පාර හැමතැනම අරන් ඒක කරන්නේ තව ජාවාරම. ඒ කියන්නේ මේක ගත්තාම එතකොට ගන්න මැණික් ගරන්නේ මැණික් නෑ. හැබැයි ඒකේ තියෙන වැලි. මේ වැලි ටික අරගෙන විකුණ ගන්න. ඉතින් දැන් ඒකත් මම කිව්වා දැන් අපි ඒක අධීක්ෂණය කරන්න ඕනේ. මොකද අවසානයේ පරිසරයනේ විනාශ වෙන්නේ. ඒ නිසා අපි ඒවට පිළිබඳව මැදිහත් වෙන දේ වගේම ඔබ කිව්ව වැව් සම්බන්ධ වාස්තු සිද්ධ වෙන දේවල් තියෙන ඒවා අතර මේ වාරිස සෞභාග්‍ය වැඩසටහනේම ක්‍රියාත්මක වෙන ඒවයිදී හොඳ දෙයක්. ඒ වගේ මේක නරක විදියට යොදාගත්තු තැන් තියෙනවා. මේ වැව් හදනවා කියලා වැව් වල තියෙන වැලි අදින පස් අදින ජාවාරම් වෙන තැන් තියෙනවා. අපිට ඒක යම් මැදිහත් වීමේ තියෙන ගැටලු තියෙනවා. නමුත් මම කිව්වා පුළුවන් තැනකදී අපේ මැදිහත් වෙන්න කියලා. ඒ වගේ මේ හෝටල් වගේ දේවල් හදන ඒවා සම්බන්ධව ඔබ කිව්වා දේශපාලඥයෝ මම හිතන්නේ එහෙම දේශපාලඥයෝ හදනවා නම් ඒ ඉතාමත් වැරදි. මම ඒක පැහැදිලි කියන්නේ මේ රටේ අපේ රටේ කර්මය කියන්නේ උදය මේ නීති මේ අපේ සාමාන්‍යයෙන් മന്ത്രിවරු වෙලා එන කට්ටිය. ප්‍රාදේශ සභාවට වෙන්න පුළුවන්, පළාත් සභාවට, පාර්ලිමේන්තුවට වෙන්න පුළුවන්. ආපු ගමන් බලන්නේ මොකද්ද? ආපු ගමන් බලන්නේ වාහන පර්මිට් එක දෙනවාද කියලා ඒක බලයි. ඊළඟට බලන්නේ මොකද්ද? වරප්‍රසාද ටික බලන්න. ඊළඟට බලනවා කොහොමද ගල් පර්මිට් එකක් ගන්න. නැත්නම් වැලි පර්මිට් එකක් ගන්න. එහෙම නැත්නම් මේ බාර් එකක් ගන්නෙ කොහොමද? එහෙමත් නැත්නම් සෙඩ් එකක් ගන්නෙ කොහොමද? එහෙමත් නැත්නම් මේ බස් පර්මිට් එකක් ගන්නෙ කොහොමද? මේවා තමයි බලන්න දැන්. අවාසනාවන්ත තත්ත්ව කියලා ඔය පර්මිට් වල වැඩි ප්‍රමාණයක් ඉන්නේ එහෙම දේශපාලඥයන්ගේ ඥාතීන් එහෙම නැත්නම් ඒ අය. ඉතින් මේක තමයි මේ රටේ අවාසනාව. ඉතින් අපි ඒක පාලනය කරන්න අපි උපරිම උත්සාහයක් දරනවා. මම දන්නේ මේ ක්‍රමයේම වෙනසක් වෙන මේ මිනිස්සුත් අපේ පුදුම જાතියක් මේ බණිනෝ දැන් 225ම ගිලෙන්න ඕන කියන මැරෙන්න ඕන කියන මේක ඉන්නෝ හොරු ඉන්නෝ මේක ඉන්නෝ බාර්කාරය මේක ඉන්නෝ ගල් කඩනේ මේක ඉන්න වෙල් බණින බයන බැලලා හැබැයි ඡන්දයක් ආම අර ටික මෙවන මේකනේ වැඩේ ඉතින් තියෙන්නේ එහෙමද වැරද්ද තියෙන්නේ ඒකයි මම කියන්නේ ඇත්තටම මේක හරි දේශපාලඥයෝ ඒ වගේව කරනවා නම් දේශපාලනෙන් එක්ක අයින් වෙන්න එහෙම නැත්නම් දේශපාලනයට එනකොට ඒවා මේ දේශපාලනෙන් එනකොට එක්ක ඒවා අයින් වෙන්න ඕනේ එහෙම නැත්නම් දේශපාලනෙන් අයින් වෙලා ඒවා කරන්න ඕනේ මම කියන්නේ මේ රටේ ගල් කඩන්න හොඳ නැහැ ඒව කරන්න ඕන බැලිත් ඕන හැබැයි ඒව කරන්න වෙනම කණ්ඩායමක් ඉන්න දැන් මං ඉතින් මම ඔය හැම අමාත්‍යාංශෙම ඇමතිනේ දැන් පෙට්‍රල් ෂෙඩ් දානවා නම් මට එක පෙට්‍රල් ෂෙඩ් එකක් නැති කණි තෙල් ඇමති මට ඒක බස් පර්මිට් එකක් නැති ප්‍රවාහන ඇමති මට ඒක වැලි පර්මිට් එකක් ගල් පර්මිට් එකක් නැති පරිසර ඇමති කෘෂිකර්ම ඇමති මොකක්ද මට නැති හැබැයි මට කුඹුරු තියෙනවා ඒව තාත්තගෙන් හම්බෙච්ච මගේ කුඹුරු තියෙනවා එනතු එක මේ කුඹුරක්වත් එහෙම නැත්නම් ෆාම් එකක්වත් මං අල්ලගෙන නැහැ. ඉතින් මං කියන්නේ මගේ ලොකුව කියනවා නේද? අනිත් අයටත් එහෙම කරන්න පුළුවන්. මේ දේශපාලනට ආවා කියලා මුළු හත්මුතු පරම්පරාවක් හම්බ කරගන්න හරි තමන්ගේ තියෙන සියලු ප්‍රශ්න විසඳ ගන්න මේක අවස්ථාවක් කරගන්න ඕන නේද? මෙන්න මේක තමයි අවශ්‍ය වෙන්නේ අවතුමා සඳහන් කරන කාරණේ සිස්ටම් එක වෙනස් වෙන්න ඕනේ. මේ ක්‍රමය සම්පූර්ණ වෙනස් වෙන්න ඕනේ. මතක තියාගන්න අර 225 නේ සියලු දේශපාලඥයන්ට බයිනෝනේ ප්‍රාදේශීය මන්ත්‍රීවරයාගෙන් ඉඳලා සියලු දෙනාට බයිනෝ. හැබැයි මතක තියාගන්න ඒ කිසිම කෙනෙක් අර මවගේ පියාගේ උරුමෙන් ඇවිල්ලා නෙවෙයි. ඔවුන් බලහත්කාරයෙන් ඇවිල්ලා ඒකාධිපති පාලනයකට ඇවිල්ලා නෙවෙයි. ඔවුන් සියලු දෙනාම පත් කළේ ඔබ. ඔබේ වටිනා ඡන්දෙන් ඒ අය පත් කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා නැවත ඡන්දයක් පැමිණීමේදී එකවරක් නෙවෙයි දහස් වරක් හිතලා ඔබ ඔබේ ඡන්දය මනාපේ පාවිච්චි කරන්න. එහෙම වුණොත් මේ බයින හැම වචනයකම ඔබටත් ඒහා සමානවම බණින්න සිද්ධ වෙනවා. එහෙමනම් යමු කෙටි විරාමයකට. යලිත් අපි එනවා ඊටම ඉක්මනින් ටර්නින් පොයින්ට් තුලින්. පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමගයි ටර්නින් පොයින්ට් අද අප මේ සාකච්ඡාව සිදු කරන්නේ. වෙලාව ඉක්මනින්ම ගත වීගෙන යනවා. ප්‍රශ්න බොහෝමයක් පිළිබඳව අපි සාකච්ඡා කළා. ප්‍රශ්න වගේම ප්‍රශ්න වලට පිළිතුරුත් සාකච්ඡා කරපු එකයි අපිට තියෙන සතුට. මොකද කෙලින් කතා බහේදී අපිට අවශ්‍ය වෙනවා ඇත්තටම දේශපාලඥයින්ගේ මහජන නියෝජිතයින්ගේ පැහැදිලි ලෙසම ප්‍රශ්නයක් සතුව ඔවුන් තුල තිබෙන
මොකක්ද පිළිතුර කියන කාරණේ දැනගන්න. මේ පිළිතුර අපිට අද දවසේදී බොහොම හොඳින් මෙතෙක් ලැබිලා තියෙනවා. මේ ලැබිලා තියෙන ඉතිරි කාලයේදීත් අපි ඉක්මනින් යමු ප්‍රශ්න කිහිපයක් වෙත. ඇමතුමනි, ඔබතුමා පහුගිය දිනවල ආందోලනාත්මක චරිතයක් බවට පත් වෙමින් ඉන්නවා. ඒ අතරතුර ප්‍රථම වශයෙන් මීට සති කිහිපයකට කලින් කරපු ප්‍රකාශයක් තිබුණා. ඒ ප්‍රකාශයේ ඔබ කියනවා බයිසිකලෙන් තමයි එන්න හොඳම, එහෙම නැතුව මේ වාහන වලින් ඇවිල්ලා පරිසර විනාශය සිද්ධ වෙනවා, විශාල මුදලක් රජයට ගෙවන්න සිද්ධ වෙනවා, විශාල පිරිවැයක් තරන්න වෙනවා. හොඳම දේ බයිසිකලේ, අපි මෙන්න මේක ප්‍රොමෝට් කරමු, මේක ප්‍රවර්ධනය කරමු කියලා. ඇත්තටම මේක කිව්වේ ඔබතුමා පරිසර ඇමතිතුමා විදිහට නැත්නම් ආණ්ඩුව එහෙලින් කියන්න කිව්වද බලන්න? නෑ, මම ඇත්තටම මේක කිව්වේ පරිසර අමාත්‍යවරයා විදිහට. මම දැක්ක ඒක මේ සමාජ මාධ්‍ය ශාලාවලේම මට ටිකක් බැලලක් තිබුණා. මම ඒක ගැන කනගාටු වෙන්නේ නැහැ. ඒක ගැන හැබැයි කතා කරන්න ගත්තා. ගොඩාක් හොඳ කට්ටියත් එක්ක කිව්වා. ඒකට මම නිකන් නේ, මම කැබිනට් පත්‍රිකාවක් සකස් කළා තමයි කිව්වේ. මගේ කැබිනට් පත්‍රිකාවක් මම ඉදිරිපත් කරා. මම ඒකෙන් කිව්වේ දැන් ගොඩාක් පාරවල් හදනෝනේ. මේ පාරවල් වල බයිසිකලයට යන්න පොඩි මේ ලේන් එකක් දෙන්න කියලා. ඊළඟට තියෙන පාරවල් වලත් පුළුවන් තරම් ඒක සකස් කරලා දෙන්න කියලා ඉල්ලීම කරා. ඒ වගේම බයිසිකල් පදින අයව ප්‍රොමෝට් කරන්න, ඒ අයව උනන්දු කරන්න වැඩපිළිවෙලක් හදන්න කියලා. ඉතින් මම අපේ අමාත්‍යාංශයෙන්ම දැන් අපේ ආයතන වලට දැන්ටමත් කියලා තියෙනවා. අපි අවශ්‍ය අනිත් අමාත්‍යාංශ වලටත් කියලා තියෙනවා. මුදල් නැත්තම් අපි හරි හොයලා දෙන්න. මේ බයිසිකලෙන් එන අය කැමැත්තෙන් එන කට්ටියක් ඉන්නවා. ඒ අය ආවම පොඩ්ඩක් ඉතින් ඒගොල්ලෝ ඇඳන් එන ඇඳුම් මාරු කරගන්න, මේ එක සෝද ගන්න ස්ථානයක් හදන්න. ඒක සල්ලි නැත්තම් මම කිව්වා අපි හරි අපේ තියෙන වෙන් වෙච්ච සල්ලි වලින් අපි දෙන්නම් කියලා සියලු ආයතන. ඊළඟට මේ බයිසිකලෙන් එන අයට ඒ අය මේට මොන හරි දිවි ගන්න වැඩපිළිවෙල. අඩු ගානේ හොඳ බයිසිකලයක් හරි කියමු ලොකුවට බැරන. ඒ වගේ නැත්තම් ඒ අයට මේ ප්‍රශංසා ලිපියක් හරි ඒ වගේ දෙන වැඩපිළිවෙල ටිකක් හදන්න කියන යෝජනාව මම මේ සකස් කරලා ඉන්න වෙලාවේ මට ආවා මේ පාපදිකරුවන්ගේ සංගමය. ඒක ඇත්තටම වෛද්‍යවරු, ඉංජිනේරු, ඇත්තටම අද අපි කවුරුවත් දන්නේ නැහැ. මම කියන්නේ ඔබේ මාධ්‍ය ආයතන වලත් පෙන්වන්න. අද ඒ අය තාම බයිසිකලෙන් වැඩට එන වෛද්‍යවරු ගන්නවක් ඉන්නවා. ඉංජිනේරු ඉන්නවා. මේ අපේ සමාගම් වල ප්‍රධානින් ඉන්නවා. ඒගොල්ලෝ එනකොට සමහරවිට හිතෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ ටී-ෂර්ට් එකක් ඇඳගෙන ඉන්නේ. හැබැයි ඇවිල්ලා යනවා මේ මිනිස්සුන්ට මේ ගෙදර තියෙන බේස් කාර් තියෙනවා. හැබැයි මේ මොකද්ද අපි කියන්නේ එක පැත්ත දැන් නම් අද හිතන්න පුළුවන් දැන් ඉතින් බයිසිකල් තමයි කොහොමත් පාවිච්චි කරන්න වෙන්නේ මෝටර් සයිකල් එක ගන්න නෑ කියලා. එහෙම කියන්නත් පුළුවන්. හැබැයි මම කිව්වේ ඒක අනිත් පැත්තට තමයි. ඒ අය මට පැහැදිලි කරලා දුන්නු කාරණාත් එක්ක අපිට හැදෙන ලෙඩ රෝග වලින් විශාල ප්‍රමාණයක් නවත්ත ගන්න පුළුවන් මේ බයිසිකලෙන්. ඒ වගේම මේ පරිසරයට වෙන දූෂණය, හානිය. දැන් අපි පරිසර හානිය ගමම ගොඩාක් කට්ටිය හිතන්නේ ගස් කැපුවා. පරිසරය ඉවරයි. ගස් ඉන්දනෝ අන්න අපි පරිසරය හදනවා. ඔය දෙකම නෙවෙයිනේ. ගස් කපන එක පරිසරයට හානියක් තමයි. ගස් ඉන්දන එක පරිසරයට හොඳයි. හැබැයි ඒක විතරද පරිසර හානිය? තව ගොඩාක් තියෙනවා. මට වෙලාව තියෙද මන් දන්නේ. මම එක කාරණයක් කියන්නම්. මේ පරිසර මේ වායුගෝලයේ දූෂණය වීම, එයා පොලියුෂන් කියන කොච්චර ප්‍රබල විදියට තියෙනවද? අපේ රටේ දැන් ලෝකේ සමාජ දැන් අපි කිව්වොත් අපේ දවසකට එක්කෙනෙකුට මේ ඔක්සිජන් ලීටර් 550ක් ඕන. මේක ගණන් හදලා බැලුවොත් සාමාන්‍යයෙන් ඒ දවස්වල තිබුණ රුපියල් 2000 ගානක දවස්. ඩොලර් වලට. දැන් ඩොලර් එකත් එක්ක ඊට වඩා. මම කියන්නේ දැන් එහෙම සල්ලි වලට අරගෙන ඔක්සිජන් පාවිච්චි කරන තැන් තියෙනවා. චීනේ බීජින් වල සල්ලි දෙන කට්ටිය ඔක්සිජන් අරගෙන එහෙම පාවිච්චි කරනවා. අපේ රටේ තාම වාසනාවට ඒ තත්ත්වේ නැහැ. හැබැයි සමහර පැතිවල ඒ තත්ත්වේ ළඟා වෙමින් පවතිනවා. එතකොට දිල්ලි වල ඒ තත්ත්වේ දැන් නිර්මාණය වෙමින් එනවා. අපේ රටෙත් ඒ නිසා මේක මහා විනාශ. මේ වාහන වලින් පිට වෙන දුම්, ඒ වගේම නාස්ති වෙන ඉන්ධන අනිත් පැත්තට බැලුව රටේ සල්ලි. ඒ නිසා මේ බයිසිකලයකින් එනවා කියන්නේ මේ දවසකට බයිසිකල් 100ක් ධාවනය වෙනවා කියන්නේ ලක්ෂ ගානක රටට ඉතුරුවා හැම පැත්තෙම පරිසරයට වගේ. ඒ නිසා මම ඒක ප්‍රචලිත කරන්න වැඩසටහනට අදත් ඉන්නවා. ඒක මට කොච්චර බැන්නත් කමන්නේ. ඔබට දකින්න පුළුවන් මේ තව ටික කාලෙකදී මගෙන් අහන්න මොකක්වත් උනේ නැහැ නේද කියලා ඇහුවොත් මම එදාට කියන්නම්. දැන් ඔක කියනකොට කිව්වා ඇයි ඒගොල්ලෝ බයිසිකල් වලින් යන්නේ නැත්තේ කියලා. මේ දවස්වල බයිසිකල් වල ඉන්නේ මේ සෙඩ් එකක් ලයින් හරි ගෑස් තියෙන තැනකින් ආණ්ඩුව දේශපාලනඥයන්ට කොහොමවත් යන්න බැරි. ඒක වෙනම දෙයක්. මම යනවා කොහොමදත් මම ඕන තැනකට යනගෙන මම කඩපොළට යනවා. ওই තැන් වලට යන මට දෙයියනේ කියලා. තාම අපේ මිනිසුන්ගෙන් හිරියරයක් නැහැ. ඒගොල්ලෝ දන්නවා මම අවංකව කටයුතු කරනවා කියලා.
ඒත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් බැන්නත් අපි අහන් ඉන්න ඕනේ වැරද්දක්. හැබැයි මම කියන්නේ ඒක නේ අපි දැන් මම යෝජනා කරා දැන් මේ කාලේ ඉවරනවා ටිකක් මේවා පාරවල් ටික හැදුනම අපි මේ අපිත් පුළුවන් වෙලාවල් වලට පොඩ හරි යමු කියලා. ඒක එතකොට ගියයි නැත්නම් එක සැරේට කොහොමද ගියාද කියලා. මම ඇත්තටම අඳින්නකොට මම මේ පෞගේ දවස්වල මේ කොවිඩ් ඇවිල්ලා මම ටිකක් ඉන්න උනා. ඒ නිසා දැන් ටිකක් තාම මේ මං කොහොමවත් පහින්වත් වැඩි ඇවිදින්න ටිකක් කියලා තියෙනවා ටික කාලයක් මේ ඉන්න කියලා. ඉතින් මේ කොහොමද වෙතත් මං හිතන්නේ අපි මේ වගේ දේවල් කරන්න ඕනේ. මේ රටක් දියුණු වෙනකොට අපේ රටේ වැඩේ තියෙන ආර්ථිකය හොඳ වෙනකොට බයිසිකලේ පැත්තකට විසිකලා මෝටර් සයිකලේ ගන්න. තව ටිකක් ආර්ථිකය හොඳ වෙනකොට මෝටර් සයිකලේ පැත්තකට දාලා කාර් එක, ජීප් එක එහෙම යන එක. හැබැයි මේ ලෝකේ දියුණු වෙච්ච රටවල් වල කාර් එකෙන් ජීප් එකෙන් බෑලා මිනිස්සු බයිසිකලෙන් යන්නේ. මම දැකලා තියෙන මහාචාර්යවරු ඇමතිවරුත් වෙනවා. ජනාධිපති මම දැක්ක මේක රටක අගමැතිවරයාත් සතියේ දවසක් බයිසිකලේ එනවා. ඉතින් ඒ වගේ අපි ඒව හැයල් වලට දාගෙන මම දැක්කා. හිතන්නේ පපා මම හිතන්නේ. ඔව් මම එක වෙලාවක ඇත්තටම දැක්කා පහුගිය දවස්වල මේ විමල් වීරවංශ ඇමතිතුමා බයිසිකලයකින් එන එකකට ලොකු දෝෂාරෝපණයක් කරලා තිබුණා මේ සමාජ මාධ්‍ය ජාලවල එනකොට පස්සෙන් ජීප් එක. මම නම් ඒක කියන්නේ එහෙම දෝෂාරෝපණය කරන්න හොඳ නෑ. එතුමා ඒක කරේගත් අපි අගය කරන්න ඕන. ඒක දැන් ඒක සැරේට අපි මේ නෙමෙයි හිමාරි මොන විදියකින් හරි අපේ හැමතිවරේ දැන් පළවෙනියට වාහනයක් පස්සෙන් එක හරි මේක එනවා කියන්නේත් ලොකු දෙයක්. ඒක හරි දකින්න ඔය වාහනය ගැනම කතා කරන්නේ නැතුව යා පැද්දක ගැන කතා කරමු. හොඳයි. ඔබ ගන්න උත්සාහයන් අපිට හොඳින්ම පේනවා, පේනින්නට තිබෙනවා, තේරෙනවා. ඒ ගන්න උත්සාහයන් සාර්ථක වුණොත් යහපත් ප්‍රතිඵල රටට අත් වෙන බවකුත් පේනින්නට තිබෙනවා. ඔබ අමාත්‍යවරයා විදිහට, පරිසර අමාත්‍යවරයා විදිහට ගන්නවා තවත් උත්සාහයන් සහ ඊටම වටිනා වූ තීරණ කිහිපයක් මේ ශෂ්‍ය පැකට් රටේ නිවත් කරන්න ඕනේ. අරක්කු කාලේ බෝතල් කමන්නේ වචනේ පාවිච්චි කරලා මචං මේක පාවිච්චි කරන්න වෙනවා. මත්පැන් කාලේ බෝතල් භාවිතය තහනම් කළ යුතුයි කියන කාරණේ. ඊට පස්සේ ලන්ච් තහනම ඔබ ගෙනෙනවා, shopping bag තහනම ගෙනෙනවා. මේ සියල්ලවල දැන් කොහොමද ප්‍රායෝගික තත්ත්වය මේ ක්‍රියාත්මකද? අද වෙනකොට උදේ මේ අපේ වෙළඳ පොලේ කොහෙවත් ශෂ්‍ය පැකට්ටයක් නැහැ. මට ඒක වගේ කීමෙන් කියන්න පුළුවන්. එහෙම කොහේ හරි හොරට හරි වුණා නම් අපි හෙට දෙනගත්තත් ජීල් අල්ලනවා. මේක පටන් ගන්න වෙලාවේ ඒක කරන්න බෑ. කොට ලොකු විරෝධයක් එයි. ඒ මේ ඔය වෙනුවෙන් කම්පැනි කාර්යවලට ලොකු සටනක් කරා යන්න ඕන දින හැමදාම ගියා. නමුත් අපි ඒක කරා. ඊළඟට ඒ වගේ මම මේ නිකන් උදාහරණයක් ඒ වගේ තව ගොඩාක් දේවල් කරා. දැන් අපි වර්ග ගන්නාවක් මට වෙලාව එච්චර තිබුණොත් මම කියන්නම් නැත්තම් වෙලාව නැති මදි වෙයි කියලා හිතෙනවා. ඊළඟට අපි ලන්ච් ෂීට් ගැන තහනමක් 2017 පනවල තිබුණා. නමුත් ඒක ක්‍රියාත්මක කරන්න බැරි වුණා අසාර්ථකව. මම ගිය අවුරුද්දේ අගෝස්තු මාසයේ මේක පටන් ගත්තා. මං කිව්වා මේ සිංහල අවුරුද්ද වෙනකොට මේක 95%කට අඩු කරන්න ඕන ලන්ච්. 90කට 95කට ගේන්න ඕන කියලා. ඇත්තටම දැනට අපේ නිලධාරීන් දිගින් දිගටම වැටලීම් කළා. මේ ඒ කියන්නේ අපි කියන්නේ දි รา පත් නොවන ලන්ච් ෂීට්. ලන්ච් ෂීට් දැනුත් තියෙනවා. හැබැයි දැන් තියෙන දැන් වෙළඳ පොලේ 95%ක්ම තියෙන්නේ දි รา පත් වෙන ඒවා. ඉතින් දැනුත් අපි දැනගත්තොත් අයින් කරනවා. ඉතින් එතකොට අපි මේ රටේ මේ පාවිච්චි වෙන ප්‍රමාණය අපි මේ රටේ පොලිතින් පාවිච්චි වෙන ඒ කියන්නේ ප්ලාස්ටික් පාවිච්චි වෙන ප්‍රමාණය බිලියන ගණනක් අවුරුදු. මේ පාවිච්චි වෙන ප්ලාස්ටික් වලින් 7.1ක් විතරයි ප්‍රතිචක්‍රීයකරණය වෙන්නේ. අනිත් ඔක්කොම මොකද්ද වෙන්නේ? එක්ක ගිනි තියලා අපේ විසඳුමක් ගන්නවා. අනිත් මේ පසට මිශ්‍ර වෙනවා. ඒකට පසට මිශ්‍ර වුණාම අවුරුදු 400කටවත් මේක දි รา පත් වෙන්නේ නැහැ. ඉතින් එහෙම නැත්තම් මේවා අපේ ගංගා හරහා මුහුදට යනවා. අද මේ ලෝකේ සමහර අය වාර්තා කරලා තියෙන තාම නිවැරදිම නැහැ. ලෝකේ 6 වෙනියට මුහුද අපවිත්‍ර කරන රට අපි කියන. ඒ නිසා මම දැන් සුරකිමු ගංගා වැඩසටහන යටතේ ඒකත් අද තිබුණා මේ කතාව. වෙබ්සයිට්ස් වල වෙබ්සයිට් වල තියෙන ඒක 6ද 5ද කියනවා 6යි කියනවා 10 හරි කියමු කොහොම හරි ප්‍රබලයින්. හැබැයි මම මේ කාලය ඇතුළත හදලා තියෙන සැලැස්ම ක්‍රියාත්මක වුණා. මේ රටේ ගංගා 103ම පිරිසුදු ජලය බවට පත් කරන සුරකිමු ගංගා වැඩසටහන ආරම්භ කළා තියෙනවා. කවුරු හිටියත් කවුරු නැති වුණත් ඒක කරන්න පුළුවන්. මම ආරම්භ කරපු වැඩසටහන මම ආරම්භ කරන්නේ මටම ක්‍රියාත්මක කරන්න කියලා නෙවෙයි. හැබැයි මේ වැඩසටහන ගෙනියන්න හරි මම ආරම්භ කරපු දීවර වැඩසටහන අඛණ්ඩව ගෙනිච්ච නම් ඒක එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවේ ඉඳපු ඇමතිවරු ඒක හරියට කරේ නැහැ. අද වෙනකොට මීට වඩා ගොඩාක් ඉස්සරහට ගියේ. මම ආරම්භ කරපු කෘෂිකර්ම වැඩපිළිවෙල ගෙනිච්ච නම් ඒ වෙලාවේ බය නැතුව වගා කරන්න කියලා රක්ෂණ ක්‍රම හඳුන්වලා දීලා ගොවිය ධෛර්යමත් කළා පුරන් කුඹුරු අක්කර 38000ක් වගා කරවලා
කැලෑ වෙලා තිබුණු ලඳු කැලෑ විශාල ප්‍රමාණයක් වගා කරවල ඒ ගත්තු වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරා නම් අද රටෙනුත් රටේ හාල් වලිනුත් ආහාර වලිනුත් සම්පෝෂිතයි. අපිට පාන් පිටි ගෙනල්ලා කන්න දෙන්න ඕන නැහැ. ඒ වගේ මම ජාතික ප්‍රතිපත්ති හැදුවා. දැන් ඒවා ක්‍රියාවට නැංවෙමින් එනවා. මම ඒ ගැන ආඩම්බර වෙනවා. අපි පරිසරයටත් ජාතික ප්‍රතිපත්තිය දැන් සකස් කරගෙන යනවා. කවුරු ආණ්ඩුවට ආවත් කවුරු එමෙති වුණත් මේ ජාතික ප්‍රතිපත්තිය කියන්නේ අපේ මාර වැඩක් නේ. ආණ්ඩුව වෙනස් වෙන්න ඕනේ. ඇමති වෙනස් වුණත් වෙනස් වෙනවා. දැන් ඔබ මේ දැන් ඔබට විශේෂයෙන්ම ආයතන කොටසක් තමයි වනය. දැන් වන ගහණය ගත්තාම දැන් මෙය විශාල ලෙස පහුගිය කාලේ අඩු වෙලා තිබුණා 29.2ක පමණ ප්‍රමාණයක් අපිට තියෙන්නේ. මේ කොතරම් වර්ධනය කිරීම සඳහා වන වැඩපිළිවෙලක්ද සකස් වෙන්නේ? දැන් අපිට ඇත්තටම වන ගහණය මේකත් මේ මට නේ ඇත්තටම වෙන අමාත්‍යාංශ තියෙන වන සංරක්ෂණ වන ජීව. නමුත් අපිටත් ඒකේ වැදගත්කමක් තියෙන නිසා මම මැදිහත් වුණා. අපිට 100%කින් වන ගහණය වැඩි කරන්න හෙක්ටයාර් 65000ක් අලුතෙන් වගා කරන්න. අපි එකඟතාවයේ තියෙන දැන් අපි ඇත්තට මේ වැඩසටහන් පටන් අරගෙන තියෙනවා. මේ වෙනකොට අපි රජයේ කාර්යාල සතු ඉඩම් විශාල ප්‍රමාණයක් පන්සල්වල පාසල්වල ඒවා සියල්ලම වන වගාවටත් ඒ වගේම ආහාරවලට ඒ වගේම අපි දැන් ওই ෆයිනස් වගේ වගාවල් ඉවත් කළා. ඒවයි මේ වගා අපි වගා කරන්න හැම වෙලාවෙම කියලා තියෙන්නේ කෝස් දෙල් අඹ දූරියන් ගෝරකා මේ වගේ ගස් තමයි. එතකොට ප්‍රයෝජන දෙකයි. ආර්ථික වශයෙන් වටිනාකමක් තියෙනවා වනයටත් එකතු වෙන. ඒ වගේම රබර් මේ වැඩ පිළිවෙල අපි අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා. මම දැන් හුස්ම දෙනතුරු කියලා වැඩසටහනක් පටන් ගත්තා. ඒක අපි ආණ්ඩුවේ සල්ලි ගන්නේ නැතුව පැල ලක්ෂ ගණනක් දැන්ට රෝපණය කරලා ගස් බවට පත් වෙමින් යනවා. ඒකට අවුරුද්දක් පිරෙනවා. ඒ වෙනුවෙන් ලබන සමුදා අපි වෙනම තව රුක් රෝපණ වැඩසටහනක් පටන් ගන්නවා. ආරක්ෂක මූලස්ථානේ මුල් කරගෙන ඉතින් අපි මේ වගේ වැඩසටහන් ගණනාවක් ගෙනල්ලා අපි මේකට දායක වෙන. මේක අරයාගේ අමාත්‍යාංශ මේක මෙයාගේ කාර්යභාරය කියලා මම ඉන්නේ නැහැ. මම මොන අමාත්‍යාංශ හිටියත් එහෙම කෙනෙක්. මම පටන් ගත්තේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශේ. ඒකේ මම නීති රීති පැත්තක තියලා මම වැඩ කරන්න ගත්තා මේ පුළුල් කළා. දැන් ඒක අවසානයේ ලොකු අමාත්‍යාංශයක් කළා මං ආවේ. ඔබතුමා සියල්ලම කතා කරගෙන ගිහිල්ලා යම්කිසි එක පොඩි කෑල්ලක් තියෙනවා මේ මම හිටියත් නැතත් කමක් නැහැ මම මේ දේ කරලා යනවා. මට මේ කියන කාරණාත් එක්ක ටිකක් හිතුණා මේ ළඟදී මොකක් හරි එහෙම වෙනසක් වෙන්න නියමිතයිද? නෑ එහෙම කියලා නැහැ. අපි දැන් දීලා තියෙන වැඩපිළිවෙලක් අපි පක්ෂය හම්බෙලා ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා නම් අපි සහයෝගය දෙන එකඟතාවයේ විදියට පක්ෂය තියෙනවා. දැන් ඒ අනුව අපි සතුටු වෙනවා. දැන් මේ සර්වපාක්ෂික සමුළුව 23 වෙනිදා කැඳවල තිබුණා. ඒ අනුව අපි ගෙනාවු වැඩපිළිවෙල අපි ගෙනාවේ අපිට වාසි වෙන වැඩපිළිවෙලක් නෙවෙයි රටට වාසි වෙන වැඩපිළිවෙලක්. මට මෙතන බෑ විග්‍රහ කරන්න වෙලාවම අදි. කොහොමද ඩොලර් හදන්නේ? කොහොමද ආදායම් වැඩි කරගන්නේ? කොහොමද මේ තෙල් ප්‍රශ්න විසඳන්නේ? විදුලිය ඔක්කොම අපි යෝජනාව දුන්නා. මේ යෝජනාවලිය ක්‍රියාත්මක වෙනවා නම් අපිට තනතුරු ප්‍රශ්නයක් නැහැ. අපි අනිවාර්යෙන් සහයෝගය දෙනවා. අපි මේ වැඩපිළිවෙල වල ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් අපි කියන දේවල් ගණන් ගන්නෙත් නැත්නම් අපි මේ තනතුරු දරාගෙන ඉඳීමෙන් මේ පෞද්ගලික වාසියක් ගන්න ඕන නෑ. හොඳයි. අවසානයේදී ඔබට හිතන්න යමක් ඉතුරු කරමින් අපි වැඩසටහන අවසන් කරන්නටයි සූදානම් වෙන්නේ. අද මෙන්න මෙතන තමයි දේශපාලකයන් සහ දේශපාලන පක්ෂ බොහොමයක් රැඳී සිටින්නේ. මෙය අපි වෙනස් කරමු. වෙනස් කරන්න මෙන්න මේවා තමයි කරුණු කාරණා. හැබැයි ඒ වෙනස් නොවෙනවා නම් අපේ තීරණය කුමක්ද කියන කාරණය තුල දේශපාලන පක්ෂ සහ දේශපාලකයන් අද රැඳී සිටිනවා. ජනාධිපතිවරයා හෙට තව පුංචි වෙලාවයි තියෙන තප්පර ගණනයි. එතකොට අද බවට පත් වෙනවා. ජාතිය අමතා විශේෂ ප්‍රකාශය කරන්නට නියමිතයි. ජනාධිපතිතුමනි ඔබතුමාගේ ප්‍රකාශය දිහා රටේම ජනතාව සමස්ත ජනතාව බලාගෙන ඉන්නවා. මේ වෙලාවේ වෙනදට ඔබ ජාතිය අමතනවට වඩා මෙවර මුළු මහත් රටම විතරක් නෙමේ ලෝකෙම බලාගෙන ඉන්නවා ඔබතුමන්ගේ මේ විශේෂ ප්‍රකාශය දිහා. ඉතින් ඒ තුලින් ජනතාවට සහනයක් ලැබෙවි කියන බලාපොරොත්තුවයි ජනතාව සතුව තිබෙන්නේ. ඒ සහනය ලැබෙයි කියන විශ්වාසය බලාපොරොත්තුවත් එක්ක අපි අද වැඩසටහනින් සමුගන්නට සූදානම් වන්නේ. බොහොම ගෞරව කරන ඔබතුමන්ට ස්තුතියි. අද අපේ සාකච්ඡාව ඉතාම සාර්ථක මට්ටමකට ගෙනෙන්න හැකියාවක් ලැබුණා. වත්මන් පරිසර අමාත්‍යතුමා, මහින්ද අමරවීර මැතිතුමා, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්තුමා, ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිතුමන් ඔබගේ දේශපාලන කටයුතු සාර්ථකව සහ මේ ආකාරයෙන් ඍජුව ඉදිරියට කරගෙන යන්න ශක්තිය ධෛර්යය තවදුරටත් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි අපේ වැඩසටහනට පැමිණීමට. එහෙනම් බොහොම ස්තුතියි. අවසාන වශයෙන් කියන්න දෙයක් විනාඩියක් තියෙනවා නම් කියන්න පුළුවන්. මම එක නාලිකාවකට ඇවිල්ලා එක වෙලාවක් කිව්වා
මේ නාලිකාව ජනප්‍රිය වෙනවා කියලා මම පත්තරේ සම්මුඛ පරීක්ෂණයේ මේ සම්මුඛ සාකච්ඡාවකදී කිව්වා ඒ නාලිකාව පටන් ගන්න වෙලාවෙම ජනප්‍රිය වෙනවා කියලා. ඒ වගේම අද මේ නාලිකාව ජනප්‍රිය වෙලා තියෙන මේ වෙනකොට මම ඒකම කියන්න කැමතියි සියතත් දැන් කරගෙන යන ප්‍රවෘත්ති මම බලනවා වැඩසටහන් බලනවා. ඔබටත් අනාගතයේදී අනිවාර්යයෙන් මේ රටේ ජනප්‍රියම මාධ්‍යයක් බවට පත් වෙනවා. මේ කටයුතු සාදීනව කරගෙන යන්න. ඒකම මම කියන්නේ පක්ෂග්‍රාහී වෙන්න ඕනේ. එහෙම කරොත් රටේ ජනප්‍රියම නාලිකාවේ ඒ සදා සුබපතන බොමුසු. බෙන් සුතියන්තේන ඔබතුමන්ට ඒ ප්‍රාර්ථනයට විශේෂයෙන්ම සඳහන් කරනවා. ඒ ස්වාධීනත්වය අපි එදා අද සහ හෙට හැමදාම ඒ විශ්වාසය අපි රකිනවා. ජනතාවට විශ්වාසයේ පොරොන්දුව ලබා දෙනවා. සුතිය ඇමතුමනි සහයෝගය ලබා දෙන සියලු දෙනාට විශේෂ වන්නායක මහතාටත් අපි ස්තුතිවන්ත වෙනවා. මේ සම්බන්ධීකරණ කටයුතු වලින් සහයෝගය ලබා දුන්නා. ඒ වගේම අපේ සියලුම ශිල්පීන්ට ස්තුතිවන්ත වෙනවා. ලබන සතියේදීත් අපි දේශපාලනයේ කෙලින් කතාවට යමු. අපි හැරවුම් ලක්ෂ්‍ය දේශපාලනයේ සටහන් කරමු. Turning Point. සුබ රාත්‍රියක් ඔබ සියලු දෙනාටම.